ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම විෂය නිර්දේශයේ වටිනාම මාතෘකා එකකයක් වන අලිවිකරණය හෙවත් අලිවි කළමනාකරණට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න ගණනාවක්ම සාකච්ඡා කළා. විශේෂයෙන්ම පසුගිය දින කීපයකදී පළවෙනි ප්‍රශ්න පත්‍රය නම් වාස්තවික ප්‍රශ්න පත්‍රයට අදාළ විභාග ගැටලු සහ අනුමාන ගැටලු සාකච්ඡා කළා. අපි එහිදී අවධාරණය කළ අනිවාර්යයෙන්ම සෙකන්ඩ් පේපර් එකට ලකුණු 75කට උඩින් ලකුණු ලබා ගන්න දක්ෂයි කියලා හිතන්න පුළුවන් ශිෂ්‍යයෝ පවා මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 40, 45, 50, 55 දක්වා අඩු මට්ටමකට පත් වෙන බව අවධාරණය කළා. ඒ නිසා ප්‍රශ්න පත්‍ර දෙකටම සමබරව අපි අවධානය යොමු කළ යුතුයි. නමුත් දැන් මේ පවතින තත්ත්වය ඇත්ත තත්ත්වය අනුව සිඳුලා තියෙන ඔබට කියන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයට වඩා වැඩි බර තැබීමක් කරන්න කියලා. විශේෂයෙන් බහුවර්ණ ප්‍රශ්න 30න් අනිවාර්යයෙන්ම 25 අවම වශයෙන් 25ක් හරියටම කරන්න ඕන. 20ට වඩා අඩු වුණොත් අනිවාර්යයෙන් මේකක් ගන්න බෑ. 20ත් 25ත් අතර හරියට කරගත්තොත් සැපීම් වර්ගයේ ප්‍රශ්න වන හිස්තැන් පුරවන සහ නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න වල අඩු ගානේ 6 බැගින්වත් කරගත්තොත් යන්තම් ඔන්න ඒකක් ගැන හිතන්න පුළුවන්. නමුත් බහුවර්ණ ප්‍රශ්න 25ක්ම හරියට කරගත්තොත් අර ප්‍රශ්න කොටස් දෙකෙන් 5 කරගත්තත් යන්තම් ඒකට යන්න පුළුවන්. ඒ වගේම අපි කිව්වා වැඩිපුරම ළමයි වරද්දන්නේ බහුවර්ණ ප්‍රශ්න වලට වඩා හිස්තැන් පුරවන ප්‍රශ්න. 10න් දෙකක් තමයි සාමාන්‍යයෙන් ළමයි හරියට කරන්නේ. 8ක්ම වැරදි. 8ක්ම වැරදි. තාම බරපතල ඒක. අනිත් එක නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න 10නුත් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට හරියන්නේ 3යි නැත්නම් 4යි. උපරිම 4යි. 6ක් නැත්නම් 7ක් වරද්දනවා. ඒ නිසා දැඩි අවධානය යොමු කළ යුතුයි මේ වාස්තවික ප්‍රශ්න වලට. එතකොට ඒකට අපි හේතු හැමදාම කිව්වා සමස්ත විෂය නිර්දේශය තුල සෑම පාඩම් ඒකකයක් තුලම පාඩම් පරිච්ඡේද තියෙනවානේ. පරිච්ඡේද 8ක් 9ක් 10ක් 12ක් ඒ වගේ ඒ සෑම පරිච්ඡේදයකින්ම මේ වාස්තවික ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතුළත් වෙනවා. ඒ නිසා සෑම පරිච්ඡේදයක් පිළිබඳව හොඳින් න්‍යායාත්මකව අධ්‍යයනය කරලා නැත්නම් ඔබට මේ වාස්තවික පේපර් එක ලියන්න බෑ. අසාර්ථක වෙනවා. දෙවෙනි කාරණය තමයි සමස්තයක් වශයෙන් BS විෂයට අඩු බර තැබීමක් කරන අතරම විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඔබ ඊටාම අඩු බර තැබීමක් අඩු අවධානයක් තමයි යොමු කරන්නේ. BS ෆස්ට් එක ප්‍රශ්නයක් නෑ කරගන්න පුළුවන්. නැත්තම් ඒකේ බහුවර්ණ ටික කොහොම හරි අපිට උත්තරේ සිලෙක්ට් කරන්න පුළුවන්. හිස්තැන් වලටත් මොන හරි ෂේප් කරගන්න පුළුවන්. ඔය ඕගොල්ලන්ගේ අදහස්නේ. ඕගොල්ලන්ගේ වචන වලින්. නමුත් ඒක සාර්ථක වෙන්නේ නෑ. අන්නේ අඩු අවධානයේ අඩු බර තැබීම අඩු වගකීම කියන එකෙන් ඔබ අනිවාර්යයෙන්ම මිදෙන්නට ඕනේ. ඊළඟ කාරණේ තමයි කලබලය. දැන් මේ වාස්තවික පේපර් එකට පැය දෙකක් ලැබෙනවනේ ප්‍රශ්න 50 ලියන්න. කියන්නේ දල වශයෙන් විනාඩි 2කමාරක් විතර කාලයක් ලැබෙනවා ප්‍රශ්නයකට. එතකොට පැය දෙකම අපි ඔකට පාවිච්චි කරන්න එපා. නමුත් ඔබ හරි කලබලෙන් හදිස්සියෙන් ලියලා පැයයි විනාඩි 10න් 15න් වැඩේ නතර කරනවා. මං අහන්නේ එහෙම කරලා කොහේ යන්නද උඩ විභාග ශාලාව යන්න දෙනවද? රට යන්නද? විනෝද චාරිකාවක් එහෙම යන්නද යාළුවොත් එක්ක නෑනේ. මොකද මේ කලබලේ. ඔන්න කලබලෙත් නතර කරගත්තේ නැත්නම් දරුවනේ අනිවාර්යයෙන්ම වාස්තවික පේපර් එක ඔබ අසාර්ථකයි. ඒ කියන්නේ සමස්ත පේපර් එකේදී ලකුණු 75ට වඩා අඩුවෙන් තමයි ලබන්න වෙන්නේ. ඒ නිසා ඊටාම විසිලිවන්තව ප්‍රශ්න හොඳට කියවලා සමහර සංකීර්ණ ප්‍රශ්න දෙවරක් නෙවෙයි තුන්වරක් කියවලා ප්‍රශ්නේ මුල සහ අග සංසන්දනය කරන එක්කෝ මැද සහ අග එක්කෝ මුල සහ මැද සංසන්දනය කිරීම තුළින් ප්‍රශ්න හඳුනාගෙන ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන්න හොඳ අවතීර්ණයක් වෙන්නේ කොහොමද? ප්‍රශ්නයේ විනිවිද භාවයෙන් යුතු දකින්නේ කොහොමද? ඒ සඳහා තමන් වඩාත්ම නිවැරදි පිළිතුරු ගොනු කරන්නේ කොහොමද කියන කාරණේ අපි හොඳින් අවධාරණය කරා. එහෙම අවධාරණය කරා විතරක් නෙවෙයි ඒ ඇතැම් ප්‍රශ්න තුලින් ආදර්ශ ප්‍රශ්න ඉදිරියේ දෙන්න පුළුවන් අනුමාන ප්‍රශ්න අපිටම නැත්නම් ඔබටම නිර්මාණය කරගන්නේ කොහොමද කියලා අතිරේක දැනුමකුත් ලබා දුන්නා. මතකයිනේ ඒ පහුගිය පාඩම් පරිච්ඡේද වලින් ඒ ලබා දීපු අත්දැකීම් අනිවාර්යයෙන්ම ඔබ 100%ක්ම ලබන්න ඕනේ.
යම් විදියකින්වත් මේ එක පාඩම් පරිච්ඡේදයක් හරි ඔබට මගහැරුණා නම් ඔබ නැවත පරිශීලනය කරලා ඒ සියලුම පරිච්ඡේද ඒකාකාරීව බරත බීමකින් යුතුව අධ්‍යයනය කරන්න ඔබට අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙනවා. මම ඔක හැමදාම කියනවා දැඩි විශ්වාසයෙන් කියනවා 100%ක් නෙවෙයි 200%ක්ම DP এডুকেෂන් පාඨමාලාවේ පාඩම් පරිච්ඡේද පරිශීලනය කිරීමෙන් පමණක් ඔබට අනිවාර්යයෙන්ම ලකුණු 80න් උඩ ඒ සාමර්ථ්‍යය ලබන්න අනිවාර්යයෙන්ම හැකියාව තියෙනවා. දැන් මම දන්න අපි සමහර අය සමහර වැඩිහිටිය අය සමහර අය ටීචර්ස්ලා සමහර අය උගත් මිත්‍රයෝ බයි chance ඔය මගේ සමහර පරිච්ඡේද කියවලා කෝල් කරලා කියනවා කොච්චර හොඳට ඔයගොල්ලෝ වැඩේ කරනවද ඕගොල්ලන්ගේ දැන් මේ DP এডুকেෂන් එකේ මේ කරන ක්‍රමයටත් ළමයිට ඉගෙන ගන්න බැරි නම් වෙන ක්‍රමයක් නැහැ. කියන්නේ ඒ දැන් ඔබ විෂය තුල ජීවත් වෙන අයනේ. අරගොල්ලෝ වැඩි හිටුණාට දැන් විෂයෙන් ඈත් වෙච්ච අයනේ. සමහර අය වාණිජ්‍ය විෂය ධාරයන් උසස් පෙළ කරපු අය නෙවෙයි. ඉතින් ඒගොල්ලන්ට පව තේරෙනවා නම් ඒගොල්ලෝ පව සතුටටපත් වෙනවා නම් ඇයි ඔබට බැරි වෙන්නේ? ඒ නිසා ඔබ ඒක ඉතා ඕනෑකමින් දැඩි විශ්වාසයෙන් යුතුව මේ පාඩම් මාලාව අවසාන වෙනකම් විෂය නිර්දේශය අවසන් කරනකම් සම්බන්ධ වෙන්න ඔබට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. හොඳයි. අද පාඩම් පරිච්ඡේදය අපි මුලින්ම කතා කරන්නේ මේ තාම අපි කතා කරන්න මොනවද ආදර්ශ ප්‍රශ්න අලිවිකරණය සම්බන්ධයෙන් කතා කරන සැපීම් වර්ගයේ ප්‍රශ්න යටතේ නිශ්චිත පිළිතුරු සපයන අනුමාන ප්‍රශ්න තමයි අපි මේ කතා කරන්නේ. මුලින්ම වෙළඳපොළ තරඟයේ කිහිප ආකාරයකින් සිදුවන ක්‍රම පහත දැක්වේ ඒවා නම් කරන්න. වෙළඳපොළ තරඟයේ කිහිප ආකාරයකින් සිදුවන ක්‍රම පහත දැක්වේ ඒවා නම් කරන්න. මතකයිනේ අපි අලිවිකරණයේදී න්‍යායාත්මක කොටස කතා කරා වෙළඳපොළ කියන පාඩම් පරිච්ඡේදයේදී වෙළඳපොළ තුල තරංකාරීත්වයක් තියෙනවා. මොකද්ද මේ තරංගය කියන්නේ? පවතින නිෂ්පාදිත, විභව නිෂ්පාදිත, අනිත් එක මොකද්ද? පවතින නිෂ්පාදිත, يعني දැන්ටමත් මාකට් එකේ තියෙන අදාළ භාණ්ඩ. අනිත් එක නුදුරේදී වෙළඳපොළට පැමිණෙන නියමිත ආසන්න භාණ්ඩ. අනිත් එක ආදේශක. දැන් තියෙන භාණ්ඩ වලින්ම ලබා ගන්න පුළුවන් සේවය ලබා ගත හැකි වෙනත් භාණ්ඩ. එනම් පවතින විභව සහ ආදේශක භාණ්ඩ මගින් ව්‍යාපාරිකයින්ට නැත්නම් අලිවිකරුවන්ගේ වෙළඳපොළ කොටසට සිදු කරනු ලබන බලපෑම තමයි තරංකාරීත්වය කියන්නේ. ඒ තරඟයේ ප්‍රධාන ආකාර 4කින් නිර්මාණය වෙන්න පුළුවන්. මතකනේ කර්මාන්ත තරඟය, සන්නම් තරඟය, ආකාර තරඟය, පොදු තරඟය, ජෙනරික් කම්පිටිෂන් මතකයිනේ. රයිට්. බලමු මුලින්ම අපි අසමාන සන්නම් සහිත සමජාතීය භාණ්ඩ වලින් ඇතිවන තරඟය. දැන් වෙළඳපොළේ සමජාතීය භාණ්ඩ ගොඩක් තියෙනවා. විවිධ නිෂ්පාදකයෝ නැත්නම් විවිධ අලිවිකරු හඳුන්වා දීපු. නමුත් ඒවැ සන්නම සමානයි. සබන් ගන්නකො. සබන් වර්ග 10ක් තියෙනවා කියලා හිතන්නකො. ඒතර සබන් වර්ග 10 ව්‍යාපාරිකින් 10 දෙනෙක්ගේ. ඒතර සන්නම් 10ක් තියෙනවා. අන්න එහෙනම් මොකද වෙන්නේ? සන්නම් තුලින් මොකද කරන්නේ? තරගයක් ඇති කරනවා. දැන් බලන්න හොඳින් ඔබ මතක් කරලා බලන්න එක්ක මේ මොහොතෙන් පස්සේ නිරීක්ෂණය කරලා බලන්න. විශේෂම රූපවාහිනී රූපවාහිනී නාලිකාවකින්, පුවත්පත් දැන්වීමකින්, ගුවන්විදුලි ප්‍රචාරණ දැන්වීමකින් සබම් පිළිබඳ තොරතුරු අපට sannivedanaya කරද්දී ඒගොල්ලෝ ගොඩක්ම highlight කරනව නේද සන්නම. ඒ සබන් වර්ගයේ සන්නම නැත්නම් කිරිපිටි වර්ගයේ සන්නම. සන්නමට ලොකු බරතැවීමක් කරනවනේ. ඒ කියන්නේ සන්නම අපේ මනසට ඇතුළු කරනවා. සන්නම මතකයේ මුලින්ම රඳවනවා. රඳවලා ඒ සන්නමට අපි තුල මොකද්ද? කැමැත්තක් ගොඩනගනවා. නැත්නම් සන්නම් පක්ෂපාතීත්වයක්, බ්‍රෑන්ඩ් ලෝයල්ටි එකක් ගොඩනගනවා. තේරුණාද? එහෙම සන්නම් පක්ෂපාතීත්වයක් හෙවත් සන්නමකට අපි අනිවාර්යයෙන්ම කැමැත්තක් පළපදියම් වුණොත් අපේ මනස තුල අපි ඒ සන්නම් සහිත භාණ්ඩය තමයි ඉල්ලුම් කරන්නේ. ඒතර හැම ව්‍යාපාරිකයෙක්ම කරන්නේ ඒ තමන්ගේ සන්නම අපේ ඔලුගුඩියට දාලා ඒ සන්නම් පක්ෂපාතීත්වය තුලින් තමන්ගේ භාණ්ඩය කරා ආකර්ෂණය කරගන්න. ඕක තමයි සන්නම් තරගය කියන්නේ. සන්නම් තරංකාරීත්වය. සන්නම් තරංකාරීත්වය. පළවෙනි එක අපි ලියන්න ඕනේ. සන්නම් තරඟ නැත්නම් සන්නම් තරංකාරීත්වය. සන්නම් තරංගකාරීත්වය. සන්නම් තරංකාරීත්වය. රෝමිලකන් 2 යම් කර්මාන්තයක නිරත සියලු ආයතන අතර ඇතිවන තරඟය.
ඒ කියන්නේ එකම කර්මාන්තයේ නියුක්ත ව්‍යාපාරිකයන් අතර ඇතිවන තරඟය. උදාහරණයක් පෙන්වනවා මෝටර රථ කර්මාන්තයේ නිරත සියලු වර්ගයේ මෝටර රථ නිෂ්පාදකයින් අතර. තේරුණාද? දැන් මෝටර රථ කර්මාන්තය ගත්තොත් එක කර්මාන්තයක් නේ ඉන්ඩස්ට්‍රි එකක්නේ. ඒ මෝටර රථ කර්මාන්තයේ මෝටර රථ නිෂ්පාදකයෝ අපි තුමු ඉන්නවා කියලා 15 දෙනෙක්. ඒ 15 දෙනා උත්සාහ කරන්නේ එකමදී. මොකද්ද? තමන්ගේ මෝටර රථ වැඩිපුර අලෙවි කරගන්න. තමන්ගේ මෝටර රථ වලට දේශීය හෝ විදේශීය හෝ නැත්නම් සමස්ත වෙළඳ පොලෙන් වැඩි ඉල්ලුමක් ලබා ගන්න. ඒකනේ හැමෝගෙම උත්සාහය. ඒක තමයි මොකද්ද? කර්මාන්තයේ තුල ඇතිවන තරගයක් නිසා. සමාන ව්‍යාපාරිකයන් අතර ඇතිවෙන නිසා අපි එකට කියන්නේ මොකද්ද? කර්මාන්ත තරංකාරීත්වය. ඉන්ඩස්ට්‍රි කම්පිටිෂන්. කර්මාන්ත තරංකාරීත්වය. රෝම ඉලක්කම් 2 කර්මාන්ත තරංගේ කිව්වත් කමක් නෑ. එක තරංකාරීත්වය එක තරංගේ. රෝම ඉලක්කම් 3 එකම කර්මාන්තයේ තුල එකම සේවාව සපයන ආයතන අතර ඇතිවන තරඟය. එකම කර්මාන්තයේ තුල එකම සේවාව සපයන විවිධ ස්වරූප තියෙනවනේ. තේරෙනවද? විවිධ ස්වරූප තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ප්‍රවාහන කර්මාන්තය ගත්තොත් ප්‍රවාහන කර්මාන්තයේ එක ශ්‍රේෂ්ඨයක් තමයි පාසල් ළමුන්ට ප්‍රවාහන පහසුකම් සැපීම. පාසල් ළමුන්ට ප්‍රවාහන පහසුකම් සැපීම එක්කෝ පාසල් බස් රථ මගින් කරනවා. බොහෝ විටනේ. නැත්තම් බොහෝ විට පාසල් වෑන් රථ මගින් කරනවා. එහෙනම් වෑන් රථ හිමියෝ උත්සාහ කරනවා වැඩිම සිසුන් පිරිසක් Tamanට ආකර්ෂණය කරගන්න. ඒ වගේම බස් රථ හිමියන් උත්සාහ කරනවා තමන්ගේ බස් රථය මගින් වැඩිපුර සිසුන් ප්‍රහාණය කළ ආදායම් ලබන්න. තේරුණාද? ඒතර එකම කර්මාන්තයේ විවිධ ස්වරූප. ඒ නිසා මේකට කියන්නේ මොකද්ද? ෆෝම් කම්පිටිෂන් නැත්නම් ස්වරූප තරංකාරීත්වය. ස්වරූප තරංකාරීත්වය. දැන් පාසල් ප්‍රවාහනේ කර්මාන්තයේ නියුක්ත ප්‍රවාහකයන් අතර වැඩි වෙළඳ පොලක් දිනා ගන්න දක්වන තරගය තමයි කර්මාන්ත තරගය. මේ එකම එක පැත්තක්. තේරුණාද? ඒ කියන්නේ එකම ශ්‍රේෂ්ඨය. දැන් අපි තුමු දැන් බහණ්ඩ කියලා. බහණ්ඩ ප්‍රවාහනය සඳහා වාහන තියෙනවා. එතකොට ලොරි රථ මගින් බහණ්ඩ ප්‍රවාහනය කරනවානේ. ලොරි රථ හිමියන් බලනවා තමන්ගේ ලොරියෙන් බහණ්ඩ වැඩිපුර ප්‍රවාහනය කළ ආදායම් උපද්දවන්න. අපි තුමු ට්‍රැක්ටර් හෝ ට්‍රක් රථ ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ගේ වාහනින් වැඩිපුර බහණ්ඩ ප්‍රවාහනය කළ ආදායම් ලබන්න. ඕක තමයි ආකාර කියන්නේ. ඉතින් ඕකම තමයි පාසල් ලබන. තේරුණාද? උදාහරණ. එහෙනම් රෝම ඉලක්කම් 3 වෙනි එක ආකාර තරංගකාරීත්වය. ආකාර ෆෝම් ආකාර තරංගය. රෝම ඉලක්කම් 4 ගනුදෙනුකරුවන් සතු ආදායම හෝ ධනය තමන් වෙත අත්කර ගැනීමට ව්‍යාපාරිකයින් අතර ඇතිවන තරගය. වෙළඳ පොලේ පාරිභෝගිකයන් සතුව තියෙන ධනය නැත්නම් මුදල් තමන් වෙත අද්දව ගන්න නැත්නම් තමන් වෙත අත්පත් කරගන්න සෑම ව්‍යාපාරිකයෙක්ම උත්සාහ කරනවා. උදාහරණයක් වශයෙන් රක්ෂණ, මෝටර රථ, නිවාස, ඉඩම් ආදී වශයෙන්. දැන් රක්ෂණ ආයතනයක් උත්සාහ කරනවා රක්ෂණ කිවිසුමක් ඇති කරගෙන ඒ පුද්ගලයන් සතු ධනය රක්ෂණ වාරික තුලින් තමන්ගේ ආයතනයට ගන්න. තේරුණාද? දීපල අලෙවි කරන සමාගමක් උත්සාහ කරනවා අපි ළඟ තියෙන සල්ලි ඉඩමකට ආයෝජනය කරව ගන්න. ඒගොල්ලන්ට ඒ ආදායම යන්නේ. එහෙම නැත්නම් මෝටර රථ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් බලන අපිට හොඳ අලුත් මෝටර රථ වර්ගයක් අලුත් මාදිලි මෝටර රථයක් ලබා දීලා මෝටර රථය අලෙවි කරලා අපේ සල්ලි ඒගොල්ලන්ට ගන්න. තේරුණානේ? ඇඳුම් පැළඳුම් නිෂ්පාදනය හෝ අලෙවි කරන ව්‍යාපාර උත්සාහ කරන අපිට වැඩිපුර ඇඳුම් පැළඳුම් විකුණලා අපේ සල්ලි ඒගොල්ලන්ට ගන්න. තේරෙනවද? සෑම ව්‍යාපාරයක් අතරම තරගයක් තියෙනවා කියන්නේ. මම උත්සාහ කරනවා මම අලෙවි කරන භාණ්ඩ හෝ සේවා වෙළඳ පොළට නැත්නම් ඕගොල්ලන්ගේ ඇඟේ ගහලා ඔබට සපයලා ඔබේ ධනෙ ගන්න. තවත් ව්‍යාපාරිකයෙක් බලනවා එයාගේ භාණ්ඩ හසේ ඔබට අලෙවි කරලා ආදායම ගන්න. ඕක තමයි මොකද්ද? පොදු තරගය. ජෙනරික් කම්පිටිෂන්. පොදු තරගය. පොදු තරගය. දැන් සාමාන්‍යයෙන් අපි කියනවා මමත් කියනවා මටත් කියවෙන මොකද්ද? සහල් නිෂ්පාදකයයි අපි හිතමු රිදිපිලි නිෂ්පාදකය අතර තරගයක් නැහැ කියලා. නේද? ඒවත් තරගයක් තියෙනවා. අපිට එකවර නොපෙනෙන නමුත් අනිවාර්යයෙන්ම පවතින. අපට එකවර නොපෙනෙන නමුත් අනිවාර්යයෙන්ම පවතින සූක්ෂම තරගයක් තියෙනවානේ. සහල් නිෂ්පාදකයා බලනවා තමන්ගේ සහල් පුළුවන් තරම් පාරිභෝගිකයට විකුණලා එයාගේ අතේ තියෙන සල්ලි ධනෙ තමන්ට ගන්න. එයා ඉතින් විවිධ උපක්‍රම අනුගමනය කරනවා. එයා සමහරට කට වචනෙන් word of mouth marketing system එක අනුව ප්‍රචාරයක් යවනවා
මොකද කට වචනෙන් කරන ඉක්මන්නේ තේරුණාද? යවනවා ලබන මාස වෙනකොට ලොකු හාල් හිඟයක් ඇති වෙනවා. මොකද පහුගිය කාලේ ලොකු නියං කාලයක් තිබුණා. එතකොට විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමත් අපහසු වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සහල් හිඟයක් ඇති වෙනවා කියලා මතයක් යවුවම මොකද වෙන්නේ? මිනිස්සු කලබලයටපත් වෙලා තමන් ළඟ තියෙන සල්ලි යොදවල මාස 3-4කට හාල් ස්ටොක් කරනවා. අන්න එහෙනම් සහල් නිෂ්පාදකයන්ට පෙසල්ලි යනවා. තේරුණාද? එතකොට මම අනිත් උදාහරණ ගත්තේ මොකද්ද? සහල් එක්කලා අපි ගමු රෙදිපිලි ගමුකෝ. රෙදිපිලි සහල් වල සම්බන්ධයක් නැහැනේ. නමුත් රෙදිපිලි නිෂ්පාදකයෝ මතයක් යවනවා. තව මාසකින් විතර රෙදිපිලි දැන් පවතින වගේ 5 ගුණයකින් මිලහෙල යනවා. ඒකට හේතුත් කියනවා. ලංකාවට නූල් සපයන රටවල විශාල ගංගතුරු තත්ත්වයක් ඇවිල්ලා පහුගිය අවුරුද්ද පුරා කපු කර්මාන්තේ සම්පූර්ණ බිඳ වැටුණු නිසා නූල් ලබා ගන්න හැකියාවක් නැහැ. ඒක රෙදිපිලි 5 ගුණයකින් වැඩි වෙනවා. මොකද වෙන්නේ? කලබල වෙලා අපි වැඩිපුර රෙදිපිලි මිලදී ගන්නවා. එහෙනම් ඒකෙත් තරගයක් තියෙනවනේ. ඒ නිසා අපිට එකවර අපිට හඳුනා ගන්න බැරි වුණත් අනිවාර්යයෙන්ම පවතින තරගයක් තියෙනවා සෑම කෙනෙක් අතර. මේක තමයි පොදු තරගය කියන්නේ. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. නිෂ්පාදිතයක් තුළ ප්‍රධාන ගුණාංග 3ක් ඇතුළත් වේ. එය පහත විස්තර තුලින් නම් කරන්න. සෑම නිෂ්පාදිතයක් තුළම ප්‍රධාන ගුණාංග 3ක් තියෙනවා. නැත්නම් නිෂ්පාදිතයක මූලික අංග 3ක් තියෙනවා. තේරුණාද? පාරිභෝගික වුවමනා තෘප්තිමත් කිරීමේ හැකියාව. කිසියම් නිෂ්පාදිතයක් නැත්නම් භාණ්ඩයක් හෝ සේවාවක් ඇත්තටම භාණ්ඩයක් හෝ සේවාවක් ලෙස පිළිගන්න. තේරුණාද? යම් භාණ්ඩයක් හෝ සේවාවක් සත්‍ය භාණ්ඩයක් හෝ සේවයක් නැත්නම් සත්‍ය වශයෙන්ම භාණ්ඩයක් හෝ සේවාවක් වශයෙන් පිළිගන්න නම් මොකද වෙන්න ඕනේ? ඒ භාණ්ඩයට හෝ සේවාවට ඉලක්ක පාරිභෝගිකයින්ගේ වුවමනා ඉටු කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේක පෑනක් විශේෂිත පෑන් වර්ගයක්. ඩිජිටල් පුවරුවක අකුරු ලියන පාවිච්චි කරන පෑනක්. මේ පෑනෙන් අපිට මේ ඩිජිටල් පුවරුවක් තුල ලිවීමේ හැකියාව නැත්තම් මේක පෑනක්ද? පෑනක් නෙවෙයි. එහෙනම් පළවෙනි දේ තමයි පාරිභෝගික වුවමනා ඉටු කිරීමේ නැත්තම් තෘප්තිමත් කිරීමේ හැකියාව තියෙනවා. මොකක්ද ඒ කියන්නේ? ගුණත්වය, ක්වොලිටි, ගුණත්වය. එහෙනම් පළවෙනි එක ගුණත්වය. ගුණත්වය. දෙවෙනි එක නිෂ්පාදිතයකට එක් කර ඇති සියලු උපාංග. මොනවද? යම් කිසි නිෂ්පාදිතයකට අවශ්‍ය සියලු උපාංග නැත්තම් කොටස් එක සම්බන්ධ කරන්න ඕනේ. දැන් යතුරු පැදියක් ගත්තොත් යතුරු පැදියේ එන්ජින් එක, ඊට පස්සේ හැන්ඩල් එක, සීට් එක නැත්නම් ආසනය, රෝද, මඩ්ගාඩ් ඒ සියලු දේවල් එකතු වෙන්න එපේ. එකතු නැත්නම් යතුරු පැදියේ නිසි ආකාරයෙන් අපට ධාවනය කරන්න බෑ. මොනවද ඒකට කියන්නේ? අංගෝපාංග. අංගෝපාංග ෆීචර්ස්. අංගෝපාංග. අංගෝපාංග. ඔබලකන් තුන. නිමෙවුමක ආකර්ශනීය පෙනුම, භාවිතයේ පහසු ආදී ගුණාංග. දැන් කිසියම් නිමෙවුමක ආකර්ශනීය බවක් තියෙන්න ඕන. ඒ වගේම භාවිතා කිරීම පහසු වෙන්න ඕන. සුරක්ෂිත වෙන්න ඕන. නඩත්තු කිරීම පහසු වෙන්න ඕන. තේරුණාද? මොන හරි ආපදාවට ලක් වුණොත් අලුත් වැඩියාවත් පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ සියලු ගුණාංග වලට මොකක්ද කියන්නේ? නිමාව. නිමාව. නිමාව කියන්නේ බාහිර ආකර්ෂණයේ පෙනුම පමණක්ම නොවේ. පෙනුම පමණක්ම නොවේ. තවත් දේවල් තියෙනවා. තවත් තියෙනවා. තවත් තියෙනවා. තවත් දෑ තියෙනවා. තේරුණාද? ඒ ඔක්කොම තමයි මොකද්ද? නිමාව. ඩිසයින් කියලා කියන්නේ නිමාව. එහෙමනම් ගුණත්වයේ අංගෝපාංග නිමාව නැත්නම් අංගෝපාංග නිමාව ගුණත්වයේ කියන මූලික අංග නිෂ්පාදිතයක් තුළ ඇතුළත් වෙනවා. පැහැදිලිනේ? රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. භාණ්ඩයක ජීවන චක්‍රයේදී පහත සිදුවීම් සිදුවන අධීරයන් නම් කරන්න. භාණ්ඩයක ජීවන චක්‍රයේදී පහත සිදුවීම් සිදුවන අධීරයන් නම් කරන්න. 1. විකුණුම් හා ලාභ සෙමින් වර්ධනය වීම. සිදුවෙන භාණ්ඩයක ජීවන චක්‍රය මොනවද? මතකනේ ජීවන චක්‍රය අවදි පහ මුලින්ම. දැන් මේවා ප්‍රශ්නේ කියවන විටම අදාළ න්‍යායාත්මක කොටසේ අදාළ පාඩම් පරිච්ඡේදයේ සහ අදාළ විෂය කරුණ විෂය සංකල්පයේ සියර නැගෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබේ දැනුම කියන ඔබේ මනස තුළ තියෙන දැනුම කියන ගබඩාවේ දොර ඇරෙන්නේ. තේරුණාද?
මොනවද? භාණ්ඩ සංවර්ධන අවධිය, හඳුන්වා දෙන අවධිය, වර්ධන අවධිය, පරිණත සහ පිරියන අවධිය කියලා අවධි පහක් අපි දන්නවනේ. එහෙනම් විකුණුම් සහ ලාභ වර්ධනය වෙනවා බොහොම සෙමින්. ඒ කියන්නේ මොකද්ද? හඳුන්වා දෙන අවධිය. සංවර්ධනය කරලා දැවැන්ත ප්‍රවර්ධන ක්‍රියාමාර්ග තුලින් භාණ්ඩ වෙළඳපොළට හඳුන්වා දෙන අවධිය. සංවර්ධන අවධිය. අන්න ඒ අවධියේදී මිනිස්සු උපේක්ෂා සහගත වෙනවා. එකවර භාණ්ඩ මිලදී ගන්නෑ. අන් අය මිලදී අරගෙන පරිභෝජනය කිරීමෙන් ඇතිවන ප්‍රතිඵල දෙස උපේක්ෂාවෙන් බලනවා. බලලා කිසිදු අවාසියක් නැත්නම් වාසිදායක තත්වයක් නම් පරිභෝජනය ලැබෙන්නේ අන්න ඊට පස්සේ ඉල්ලනවා. ඒ නිසා මුලින් ඉල්ලුමක් ඇති වෙන බොහොම සුළු පිරිසකගේ. ඒ නිසා විකුණුම් සහ ලාභ සෙමින් වර්ධනය වෙනවා. මොකද්ද? හඳුන්වා දෙන අවධිය. රෝමි ලක්කම් 1 හඳුන්වා දෙන අවධිය. හඳුන්වා දෙන අවධිය. රෝමි ලක්කම් 2 විකුණුම් හා ලාභ උපරිම වී ස්ථාවර වීම. විකුණුම් ලාභ දෙකම උපරිම වෙනවා. ඊට පස්සේ ස්ථාවර වෙන දීර්ඝ කාලයක්. ඒ කියන්නේ ඉලක්ක වෙළඳ පොලේ භාණ්ඩ මිලදී ගන්න සුදුසු මට්ටමේ ඉන්නේ සියලු ගැනුම්කරුවෝ පාරිභෝගිකයෝ අපේ භාණ්ඩේ මිලදී අරගෙන අවසానයි. ඒක උපරිම වෙනවා කියන්නේ. මොකද්ද? පරිණත අවධිය. පරිණත අවධිය. පරිණත අවධිය. ඊළඟ ප්‍රශ්නය පහත අර්ථකථන තුලින් ගම්ම්‍ය වන භාණ්ඩ වර්ග නම් කරන්න. භාණ්ඩ වර්ග. රෝමි ලක්කම් 1 තවදුරටත් සැකසීමට හෝ ව්‍යාපාරයේ පැවැත්ම සඳහා ව්‍යාපාර විසින් අත්පත් කරගන්නා භාණ්ඩ. එක්ක තවදුරටත් සැකසීමට. ඒ කියන්නේ මොකද්ද? for further proceeding කියන්නේ මොකද්ද? වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කතාවමනේ. කියන්නේ ගනුදෙනු කරුවන්ගේ වුමනාවන් ඉෂ්ට කර හැකි මට්ටමේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා තමයි මේ තවදුරටත් සැකසීමට කියන්නේ. අමුද්‍රව්‍යයක් ක්‍රමානුකූලව වෙනස් කරලා, සකස් කරලා, පරිවර්තනය කරලා නිමවුම් ඔබට පත් කිරීම. හරිනේ? එහෙම නැත්නම් ව්‍යාපාරයේ පැවැත්ම සඳහා. දැන් ව්‍යාපාරයේ පැවැත්මට අවශ්‍ය භාණ්ඩයක් ව්‍යාපාරත්පත් කරගත්තොත් ඒකත් මොකද්ද? මොකද්ද? කාර්මික භාණ්ඩයක්. කාර්මික භාණ්ඩයක්. දැන් ව්‍යාපාරයක අතිදක්ෂ කළමනාකරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ මුලින් තමයි ව්‍යාපාරයේ මෙච්චර දුරට සාර්ථකත්වයට ගෙනලා තියෙන්නේ. මේ ව්‍යාපාරේ වැටෙන්නේ නැහැ. තරගයට නොබියව මුහුණ දෙන්න හැකියාව තියෙන මේ කළමනාකරුවෝ දෙන්නගේ විශ්ව මේ දක්ෂතාව නිසා කැපවීම නිසා. ඒගොල්ලෝ යම් විදියකින් අපේ ව්‍යාපාරේ හැරදා ඉවත් වෙලා ගියොත් ඒ අපේ ව්‍යාපාරය අනිවාර්යෙන් වැටෙනවා. ඒගොල්ලෝ තවත් අලුත් ව්‍යාපාරයක් ෆෝම් කරලා අපේ ව්‍යාපාරේ මොකද වෙන්නේ? වෙළඳ පොලෙන් අතුගා දාන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් දෙන්න උත්සුක වෙනවා. ඒ නිසා ඒ අතිදක්ෂ කළමනාකරුවෝ දෙන්නටම මෙතෙක් තිබුණේ පොදු ප්‍රවාහන සේවයක් කියන ආයතනයේ වාහනයක් මගින් ආයතනයේ රීදුරු මහත්මයෙක් ගිහලා උදේට ගිහිල්ලා එක්කගෙන එනවා, හවසට ගිහිල්ලා බස්සලා එනවා. නමුත් මේ දෙන්න නිකන් පොඩි චලනය වීමක් වෙනත් ව්‍යාපාරයට යන්න උත්සාහයක් දරනවා කියන හෝඩුවක් ලැබිලා ඒ ඔස්සේ මොකද කරන්නේ? වෙනම මෝටර රථ දෙකක් ගන්නවා. අරගෙන ඒ දෙන්නට කෙලින්ම දෙනවා නිල රථ දෙක වශයෙන් රීදුරු දෙන්නෙක් එක්ක තමන්ගේ ගමන් බිමන් යන්න. අන්න ඒගොල්ලෝ මොකද වෙන්නේ? ඒකෙන් පුදුම තෘප්තියකට පුදුම සතුටකටපත් වෙනවා. නැත්නම් අමන්දානන්දයටපත් වෙනවා. ඒගොල්ලෝ වෙනත් ව්‍යාපාරයකට යාමේ අදහස අත්හරිනවා. ඒ නිසා ව්‍යාපාරය පවතිනවා. ඒ වගේ එන මේ මෝටර රථ දෙක ගත්තේ වෙනත් භාණ්ඩ හදන්න නෙවෙයි ව්‍යාපාරය පැවැත්මට. එහෙනම් තවදුරටත් සකස් කිරීමට හෝ ව්‍යාපාරයේ පැවැත්ම සඳහා ව්‍යාපාරත්පත් කරගන්න භාණ්ඩ තමයි කාර්මික භාණ්ඩ කියන්නේ. මහාචාර්ය කොඩ්ලර් එයාගේ The Principles of Marketing කියන ග්‍රන්ථයෙන් අර්ථකථනයකට තියෙන මේ විදිහටයි. කාර්මික භාණ්ඩ. රෝමි ලක්කම් 1 කාර්මික භාණ්ඩ. කාර්මික භාණ්ඩ. රෝමි ලක්කම් 2 වෙනත් භාණ්ඩ නිපදවීමට ව්‍යාපාර අත්පත් කරගන්නා භාණ්ඩ. නැත්නම් ව්‍යාපාර මිලදී ගන්නා භාණ්ඩ නැත්නම් ද්‍රව්‍ය. මොකද මේ කියන්නේ? වෙනත් භාණ්ඩ මොන හරි භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩ වෙන්න පුළුවන්, අර්ධ නිමි භාණ්ඩ වෙන්න පුළුවන්, නිමි භාණ්ඩ වෙන්න පුළුවන්. තේරෙනවද? ඒවා රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, ආහාර පාන වෙන්න පුළුවන්. වෙනත් භාණ්ඩ නිපදවීමට ව්‍යාපාර විසින් මිලදී ගන්නා ද්‍රව්‍ය මොනවද? ඒත් කාර්මික. හරිනේ? ඉතින් මේකම තමයි තවදුරටත් සැකසීමට කියලා කිව්වේ.
වෙනත් භාණ්ඩ නිපදවීමට කිව්වොත් මේකම තමයි. තේරුණාද? මේක සමානයි. කාර්මික භාණ්ඩය. කාර්මික භාණ්ඩ. එම උත්තරේමයි. මම මේක පෙන්වුම් කරන්නේ මේ කාර්මික භාණ්ඩ හඳුන්වන විවිධ ක්‍රම. රෝම ඉලක්කම් 3ක් අපි බලමු. පාරිභෝගික භාණ්ඩ නිපදවීමට ව්‍යාපාර විසින් මිලදී ගන්නා භාණ්ඩ. ඒත් අර අර්ථෙමයි. එහෙනම් එක්කෝ පාරිභෝගික භාණ්ඩ නිපදවීමට. එහෙම නැත්නම් වෙනත් භාණ්ඩ නිපදවීමට නැත්නම් තවදුරටත් සැකසීමට. ව්‍යාපාර විසින් අත්පත් කරගන්න ඕනෑම ද්‍රව්‍යයක් අපි නම් කරන්නේ කාර්මික භාණ්ඩ කියලායි. කාර්මික භාණ්ඩ කියලායි. එහෙමනම් මේ පස්සෙම හිතාමතාම දැන් මේ කාර්මික භාණ්ඩ අර්ථකථනය කළ හැකි මූලික ක්‍රම 3යි තියෙන තුනම එකවර පෙන්වන්න. මොකද තුන් විදියටම විභාගෙට ඇවිල්ලා තියෙනවා. ඉස්සරහටත් එන්න පුළුවන්. ඒ නිසා මේ එක ආකාරයකට විතරක් කාර්මික භාණ්ඩ වල ඔබ හිර වෙන්න එපා. තේරුණාද? මේක විවෘතව ලියන්න පුළුවන් කියන එක මම පෙන්වුවේ. එහෙනම් එක්ක තවදුරටත් සකස් කිරීමට පළවෙනි එක. නැත්නම් වෙනත් භාණ්ඩ නිපදවීමට. නැත්නම් පාරිභෝගික භාණ්ඩ නිපදවීමට ව්‍යාපාරත්පත් කරගන්න ද්‍රව්‍ය කියන එක තමයි පොදුවේ කාර්මික භාණ්ඩ කියන්නේ. පැහැදිලිනේ? ඔන්නෝක මතක කරන්න එපා. රයිට්. ඊළඟ බලමු 10 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන භාණ්ඩ වර්ග නම් කරන්න. වෙළඳපොළ තුල දැඩි පරිශ්‍රමයක් දරා විශේෂිත සන්නමක් සහිත භාණ්ඩ මිලදී ගැනීම. වෙළඳපොළේදී දැඩි පරිශ්‍රමයක් දරනවා, වැඩි කාලයක් ගත කරනවා, වැඩිපුර තොරතුරු හොයනවා, මිල ගැන අවධානය යොමු කරනවා, කේවල් කරනවා, ප්‍රයෝජන ගැන සලකලා බලනවා. බලලා හැබැයි සන්නමක් තිබෙනවා. අපි හඳුනාගත්ත සන්නමක්. අපි ඒ සන්නමෙන් පිට භාණ්ඩයක් මිලදී ගන්නේ නැහැ. තේරුණාද? එහෙනම් මොකද්ද ඒක? විශේෂිත භාණ්ඩයක්. විශේෂිත භාණ්ඩ මිලදී ගන්න තමයි අපි වැඩි කාලයක් නාස්ති කරන්නේ. ගොඩාක් තොරතුරු හොයන්නේ. හැබැයි අපි හඳුනාගත්ත සන්නමක් යටතේ තමයි ඒක මිලදී ගන්නේ. සන්නමෙන් පිට භාණ්ඩයක් ගන්නේ නැහැ. එහෙනම් ඒ සන්නමයි වැඩි කාලයක් නාස්ති කරනවා කියන එක තමයි විශේෂිත භාණ්ඩයක් හඳුනා ගන්න පුළුවන් හොඳම සංඥා දෙක. හොඳම සිග්නල් දෙක. තේරුණාද? රයිට්. රෝම ඉලක්කම් 1 විශේෂිත භාණ්ඩ. රෝම ඉලක්කම් 2 අවම පරිශ්‍රමයකින් සන්නම් නාමයෙන්ම ඉල්ලුම් කරන භාණ්ඩ. ලොකු පරිශ්‍රමයක් දරන්නේ වෙළඳපොළට ගියා කෙලින්ම නම කියලාම ඉල්ලනවා. මට දෙන්න ඇට්ලස් බෝල් පොයින්ට් පෑනක්. මට දෙන්න ලංකදීප පත්තරයක්. එහෙම කෙලින්ම නම කියලා ඉල්ලන්නේ නිතර නිතර මිලදී ගන්න නිසා අපි ඒක දන්න අපට පුරුදුයි. මිල ප්‍රයෝජන අපිට මුකුත් අවශ්‍ය නැහැ දැනගන්න. තේරෙනවද? එහෙනම් පහසු භාණ්ඩ, convenience goods. පහසු භාණ්ඩ. රෝම ඉලක්කම් 3. සමජාතීය භාණ්ඩ අතර විවිධ සන්නම් යටතේ තේරීමක් කර මිලදී ගන්නා භාණ්ඩ. දැන් විවිධ සන්නම් යටතේ සමජාතීය භාණ්ඩ තියෙනවා. ඒ කියන්නේ එක එක ව්‍යාපාරිකයන් නැත්නම් අලෙවිකරුවන් තමන්ට ආවේනික වූ සන්නම් යටතේ එක්ක පුද්ගලික සන්නම් නැත්නම් පෞල් සන්නම් යටතේ භාණ්ඩ දෙනවා. එකම භාණ්ඩ දෙන්නේ. එහෙනම් එතන මොකද වෙන්නේ? තේරීමක් කරනවා. මිල, ප්‍රයෝජන, කල්පැවැත්ම වගේ සාධක පත් විශේෂයෙන්ම මිලයි ප්‍රයෝජනයයි. තේරෙනවද? මිලයි ගුණත්වයයි එක සංසන්දනය කරන වඩා හොඳ භාණ්ඩ මොකක්ද කියලා. තෝරලා තමයි ගන්න. මොකද්ද? සාප්පු භාණ්ඩ. සාප්පු භාණ්ඩ. තේරීමක් කරයි නම් සාප්පු භාණ්ඩ. රෝම ඉලක්කම් 4. අඩු අවබෝධය නිසා මෙතෙක් මිලදී ගැනීමට උනන්දු නොවන භාණ්ඩ. එක්කෝ වෙළඳපොලේ තියෙන බවට අපට අවබෝධයක් නැහැ. එක්කෝ වෙළඳපොලේ තියෙන බව දන්නවා. හැබැයි ඒකේ ප්‍රයෝජනවත් භාවය ගැන අපට අවබෝධයක් නැහැ. ඔය හේතු දෙකෙන් එකක් නිසා අපි මෙතෙක් මිලදී ගන්න උත්සාහ ගන්න ඉල්ලන්නේ නැහැ. නැත්තම් ඒක මොනවද? නොසෙවූ භාණ්ඩ. unsold goods. නොසෙවූ භාණ්ඩ. නොසෙවූ භාණ්ඩ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. නිෂ්පාදිතයකට අදාළව පහත් සඳහන් දෑ නම් කරන්න. තරගකාරී භාණ්ඩ වලින් සිය නිමැවුම් වෙන්කර වෙළඳපොළට හඳුන්වා දීම පිණිස නමක්, පදයක්, සලකුණක්, සංකේතයක් හෝ ඉන් කීපයක එකතුවක් යොදා ගැනීම. වෙළඳපොළ තුල
විවිධ අලෙවිකරුවන් සපයන එක සමාන නැත්නම් සමජාති භාණ්ඩ තියෙනවා. අපි ඒවට කියනවා තරංකාරී භාණ්ඩ. ඒ භාණ්ඩ වලින් තමන්ගේ භාණ්ඩය වෙන් කර හඳුන්වා දෙන්න මොකක් හරි ක්‍රමවේදයක් එපයි. ඒ ක්‍රමවේදය තමයි සන්නම් කිරීම. බ්‍රෑන්ඩින්. ඒකයි මේ කියන්නේ ඒක නමක් වෙන්න පුළුවන්, පදයක් වෙන්න පුළුවන්, සලකුණක් සංකේතයක් වෙන්න පුළුවන්, නැත්නම් මෝස්තරයක් වෙන්නත් පුළුවන්. ඉන් කීප එකක වෙන්න පුළුවන්. මොනවද? සන්නම. බ්‍රෑන්ඩ්. අයන්න සන්නම. සන්නමකට නීතිමය ආවරණයක් ලබා දීම. දැන් මේ සන්නමක් අනුකරණය කරන්න පුළුවන්. සන්නමක් අනුකරණය කරන්න පුළුවන්. දැන් මම අයිස්ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කළ විකුණනවා රසාංගා කියන සන්නමයට. එහෙම හිතන්නකෝ රසාංගා. ඔබත් අයිස්ක්‍රීම් හැදුවොත් ඔබට පුළුවන් රසාංගා නම පාවිච්චි කරන්න දෙයක් නෑ. දැන් මගේ අයිස්ක්‍රීම් වලට මිනිස්සු කැමැත්තක් දක්වනවා. හරිද? ඒතකොට ඔබේ අයිස්ක්‍රීම් එකත් රසාංග නිසා මගේ අයිස්ක්‍රීම් කියලා වැරදිලා මිලදී ගන්න පුළුවන්. මට අවාසියක් වෙනව කරන්න දෙයක් නෑ. නමුත් රසාංගා කියන සන්නම් නාමය මගේ නමින් ලියාපදිංචි කරොත් නිත්‍යානුකූල විදියට ඔබට අනුකරණය කරන්න බෑ. එතකොට මට ඒක නීතිමය උරුමය ලැබිලා තියෙනවා. කොහෙද ඒක කරන්නේ? ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය තුල. මොකද්ද නීතිය? 2003 අංක 6 දරන බුද්ධිමය දේපල පනත. එනම් බුද්ධිමය දේපල පනත යටතේ ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය තුල මගේ නමට ඒ සන්නම ලියාපදිංචි කරොත් කාටවත් අනුකරණය කරන්න බෑ. එහෙම ලියාපදිංචි කළ වහාම සන්නම පරිවර්තනය වෙනවා මොකක් ලෙසද? මොකද වෙන්නේ? වෙළඳ ලකුණක් ලෙස. සන්නම් නාමයක් නම් වෙළඳ නාමයක් වෙනවා. සන්නම් ලකුණක් නම් වෙළඳ ලකුණක් බවට පත් වෙනවා. අන්න ඒක අනුකරණය කරන්න බෑ. පැහැදිලිනේ? එහෙනම් සන්නමකට නීතිමය ආවරණයකට බාදීම කියන්නේ ඒකයි. වෙළඳ ලකුණක් බවට පත් වෙනවා. ඒතර මතකනේ නීතිය බලාධිකාරී නිතරම අහනවා. නීතිය තමයි ජාතික බුද්ධිමය දේපල පනත. 2003 අංක 6 කියන එක අමතක නම් ප්‍රශ්නයක් නෑ. වර්ෂයට අංකයට ලකුණු දෙන්නේ නෑ. කවදාකවත් දීලා නෑ. දෙන්නේ මොකද්ද? නීතිය නැත්තම් පනතේ නාමයටයි. බුද්ධිමය දේපල පනත. බුද්ධිමය දේපල හිමිකම් පනත කියලාත් ඕකට පේපර් එකේ පව භාවිතලා තියෙනවා. හිමිකම් කියලා වචනේ නෑ. ඇත්තටම නීති. ඒ නීති මම ළඟ තියෙනවා. හිමිකම්නේ බුද්ධිමය දේපල පනත කියනවා ඇති. බලාධිකාරය තමයි ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාංශය නෙවෙයි. ගොඩක් අය වරද්දනවා. මම නැවත කියනවා කාර්යාංශය නෙවෙයි කාර්යාලය. කොහෙද ඒක තියෙන්නේ? මරදාන්නේ සමාගම් මැදුර තියෙන තැන දන්නවනේ DR විජේවර්ධන මාවතේ. ඒ කියන්නේ මරදාන හන්දියෙන් එනකොට ආරම්භයේදී වම් පැත්තේ DR විජේවර්ධන මාවතේ සමාගම් මැදුර නැත්නම් සමාගම් ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුව තියෙන සමාගම් මැදුර නමින් හඳුන්වන බිල්ඩින් එකේ 3 වෙනි තට්ටුවේ තමයි මේ කාර්යාලය තියෙන්නේ. මෙන්න මේක ඇතුළේ තමයි අපි ලියාපදිංචි කරලා ගැසට් නිවේදනයක් වශයෙන් ප්‍රසිද්ධ කරව ගන්නවා. එතකොට කාටවත් මේක අනුකරණය කරන්න බෑ. වෙළඳ ලකුණු. වෙළඳ ලකුණු. රෝම ඉලක්කම් 2. නිෂ්පාදිත මිලනයේදී අදාළ වන ප්‍රධාන කාර්යයන් 3 නම් කරන්න. නිෂ්පාදිත මිලනයේදී අදාළ වන ප්‍රධාන කාර්යයන් 3 නම් කරන්න. මිලනය කියන්නේ මොකද්ද? ප්‍රයිසින් කියන එක. මිල කිරීම කියන එක. භාණ්ඩ හා සේවා වලට මිලක් ආරෝපණය කිරීම, මිලක් ලබා දීම, මිලක් ඇති කිරීම, මිලක් තීරණය කිරීම. තුන් ඕන ක්‍රමයක් තේරෙනවද? භාණ්ඩ හෝ සේවා වලට මිලක් තීරණය කිරීම, මිලක් ආරෝපණය කිරීම, මිලක් ලබා දීමේදී කියන එක තමයි මිලනයේදී කියන්නේ. අදාළ වන ප්‍රධාන කාර්යයන් 3යි තියෙන්නේ. එකක් මොකද්ද? භාණ්ඩෙට මිලක් ලබා දීම. දෙවෙනි එක කාලීනව එම මිල මොන සෝදනයේද? සංශෝධනය කිරීම. කරන්න වෙනවනේ. යම් කිසි භාණ්ඩයකට අපි මිලක් ආදේශ කරොත් පළවෙනි කතන්දරයේ කියන මිලක් ලබා දෙන්න ඕන. දෙවෙනි එක ඒ මිල හැමදාම ස්ථාවර නෑ. මිල කියන එක විචල්යක්, විචලනය වෙනවා. එක්ක මිල වැඩි කරන්න වෙයි, එක්ක මිල අඩු කරන්නත් වෙයි. සැපියුම් වැඩිුණොත් අඩු වෙනවා. සැපියුම් අඩු වුණොත් මිල වැඩි කරන්න වෙනවා. තුන්වෙනි එක මොකද්ද? මිල කිරීම කියන කාර්ය තුල තියෙන ප්‍රධාන කොටස් 3යි. මිලක් ලබා දීම, කාලීනව සංශෝධනය කිරීම, තුන්වෙනි එක මිල සහන ලබා දීම. වට්ටම් ලබා දෙනවා, වාරික වශයෙන් ගෙවන්න පහසුකම් සපයනවා, පොලී නැතුව කොටස් වශයෙන් ගෙවන්න පහසුකම් සපයනවා. අන්න ඒ වගේ මිල සම්බන්ධ සහන සැලසීමත් මිලනයටයි තියෙන්නේ. මතකනේ මූලික කාරණා 3යි. පළවෙනි එක තමයි මිලක් ආදේශ කිරීම. මිලක් ආදේශ නැත්තම් ඇති කිරීම. පළවෙනි එක ඒකයි. දෙවෙනි එක තමයි කාලීනව
එම මිල සංශෝධනය කිරීම. කාලීනව එම මිල සංශෝධනය කිරීම. තුන්වෙනි එක තමයි මිල සහන ලබා දීම. මිල සහන ලබා දීම. මිල සහන ලබා දීම. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. නිෂ්පාදිත සඳහා මිලක් නියම කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන සාධක තුන නම් කර පැහැදිලි කරන්න. එකක් නම් කර. පළවෙනි ප්‍රශ්නය පැහැදිලි කරන්න. දෙවෙනි ප්‍රශ්නය. මතකනේ ප්‍රශ්න දෙකක් තියෙන බව. මේ ප්‍රශ්න අපිට 100 ගණනක් කරානේ. නිෂ්පාදිත සඳහා නැත්නම් භාණ්ඩ හා සේවා සඳහා මිලක් නියම කරද්දී මිලක් තීරණය කරද්දී සලකා බැලිය යුතු ප්‍රධාන සාධක තුන. දැන් අර අතීතයේදී වගේ සාධක ගොඩක් නැහැ. සාධක තුන මොනවද? 3Cs. මතකයිනේ? 3Cs. 3Cs. අනුව තමයි මිල තීරණය කරන්නේ. පළවෙනි එක තමයි cost කියන එක. පිරිවැය. ඒ කියන්නේ cost of production. නිෂ්පාදන පිරිවැය ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. මොකද යම් භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය රුපියල් 37500ක් නම් නිෂ්පාදන පිරිවැය 37500ක් නම් අපි මොනවා හරි හේතුවක් මත රුපියල් 36500කට මිල නියම කරනවා. තරංකාරී භාණ්ඩවල මිල ගණන් 40000යි 41500යි 38000යි 39200යි ඔහොම කියලා හිතන්නකෝ. අන්න ඒ ටික විතරක් බලලා අපි 36500ක් මිල කරනවා. නමුත් අපේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක 37500ක් නම් රුපියල් 1000ක් පාඩුවට ඇලවි කරන්නේ. එහෙම වෙන්න බෑනේ. ඒතර අපි දන්නේම නැතුව යම් කාලයක් ගත වෙනකොට පාඩු ලබලා මොකද ව්‍යාපාරේ බංකොලොත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම විටම නිෂ්පාදනය කරන්න වැය වෙච්ච පිරිවැය ඉක්මවා යන මිලක් වෙන්න ඕනේ. ඒ පිරිවැය ඒ මිල තුලින් ආවරණය වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ලාභ ලබන්නේ, ව්‍යාපාරයේ පැවැත්ම ආරක්ෂා වෙන්නේ. එහෙනම් ඒකට මොකද්ද කියන්නේ? මිල නියම කිරීමේ පසුබිමනේ. මේකෙන් කරන්නේ මොකද්ද? මිල නියම කිරීමේ පසුබිම තමයි අපට හඳුන්වා දෙන්නේ. ඒ මිල නියම කිරීමේ පසුබිම කියන්නේ මොකද්ද? කොස්ට් එක, ප්‍රොඩක්ෂන් කොස්ට් එක කව වෙන්න ඕනේ. තේරුණාද? ඒතර නම් කර පැහැදිලි කරනකොට මේ වගේ ඇති. මිල නියම කිරීමේ පසුබිම මින් අවධාරණය කරයි. නැත්නම් පෙන්වා දෙයි. මින් අවධාරණය කරයි. වචන කීපයෙන් වෙන විශේෂ දීර්ඝ අර්ථකථන නැහැ. දෙවැනි එක තමයි කස්ටමර් ඩිමාන්ඩ් කියන එක නේ. කස්ටමර් ඩිමාන්ඩ්. නැත්නම් ඉල්ලුම. මේක නියම වචනේ ඉල්ලුම ඩිමාන්ඩ් කියන එක අර 3C සදන්න නිසා තමයි කස්ටමර් කියලා අපි ගත්තේ. ඉල්ලුම ගැන බලන්න එපේ. දැන් ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම ඉතාම ඉහළ නම් විශාල පිරිසක් ඉල්ලනවා. භාණ්ඩ අපි තුමු අපිට දිනකට සපයන්න පුළුවන් ඒකක 5000යි. ඒකක 80000ක් විතර ඉල්ලනවා. එහෙනම් මොකද වෙන්නේ? ඉතා ඉහළ මිලක් නියම කරන්න පුළුවන්. වැඩි මිලක් නියම කරන්න පුළුවන්. නමුත් ඉල්ලුම අඩු නම් අපි 5000ක් සපයනවා, ඉල්ලන්නේ 450යි. තේරුණාද? එහෙනම් ඉල්ලුම අඩුයිනේ. එහෙනම් අනිවාර්යයෙන්ම අපට සිද්ධ වෙනවා අඩු මිලක් නියම කරන්න. එහෙනම් මේකෙන් පෙන්වුම් කරන්නේ මොකද්ද? මිල කිරීමේ ඉම නැත්තම් සීමාව පෙන්වනවා. අපිට මොන වගේ මිලක් දක්වා උපරිම යන්න පුළුවන්ද කියලා පෙන්වුම් කරන්න ඉල්ලුමත් එක්කලා. පැහැදිලිනේ? රයිට්. එහෙනම් එතන මේ වගේ ලියන පැහැදිලි කිරීම. මිල නියම කිරීමේ සීමාව නැත්නම් ඉම මින් පෙන්වා දෙයි. තුන්වෙනි එක තමයි මොකද්ද?
competitors prices තරගකරුවන්ගේ මිල ගණන්. තරගකරුවන්ගේ මිල ගණන්. දැන් තරගකරුවන්ගේ මිල ගණන් බලන්න. මොකද තරගකරුවන්ගේ මිලට වඩා ඉතා වැඩි මිලක් වුණොත් අපිට ඉල්ලුමක් ලබන්න බෑ. තරගකරුවන්ගේ මිල ගණන් වලට අඩු මිලක් වුණොත් ඒත් අපිට ඉල්ලුමක් ලැබෙන්නේ නැහැ. ඒතර හිතන බාල භාණ්ඩයක් කියලා. ඒ නිසා විය යුත්තේ තරගකරුවන් එකම කර්මාන්තයේ නියුක්ත සමාන ව්‍යාපාර කටයුතු වල නියුක්ත අය ඒගොල්ලන්ගේ මිල ගණන් වලට සමාන මිලක් වෙන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන්ගේ අපි මිල ගණන් අපි කිසියම් රේඛාවකට දාලා තරගකරුවන්ගේ මිල රේඛාව කිව්වොත් ඒ රේඛාවේ තියෙන ඒ රේඛාවට සමීප මිලක්ම වෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් නෑ අපිට වෙළඳ පොලේ කිසියම් හොල්ලුමක් වර්ධනය කරගෙන අඩු ගානේ ව්‍යාපාරේ පැවැත්ම වෙළඳ පොලේ පැවැත්ම හරිය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒක මේක මොකද පෙන්නුම් කරන්නේ? මිල නියම කිරීමේ මග සලකුණු. ඇයි එහෙම කියන්නේ? තරගකරුවෝ ඉන්නේ මග වෙළඳ පොළ තුලනේ. එහෙනම් තරගකරුවෝ ඉන්නේ මග. අනේ මග සලකුණු කියන්නේ තරගකරුවෝගේ මිල ගණන්. ඒ සලකුණු සැලකිලිට අරගෙන ඊට අනුරූප ගැළපෙන මිලක් වෙන්නට ඕන. එහෙනම් මේ වගේ කිටියෙන් පැහැදිලි කරාම ඇති මිල නියම කිරීමේ මග සලකුණු මින් හෙළිදරව් කරයි. පැහැදිලිනේ? ඔයගේ ප්‍රධාන සාධක තුනක් එක තමයි මිල තීරණය කරන්න. මේක MCQ ප්‍රශ්නයක් වශයෙන් එන්න පුළුවන්. කලින් ඇවිල්ලත් තියෙනවනේ. මේ වගේ සැපීම් වර්ගයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හිස්තන් පුරවන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තේරුණානේ? right. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත දැක්වෙන මිල ක්‍රම නම් කරන්න. දැන් මිල කිරීමේ දී සලකන සාධකත් එක්ක මිලක් තීරණය කරනවනේ. මිල තීරණය කරන ක්‍රම තියෙනවා. විවිධ ක්‍රමනේ. එකක් ගනුදෙනුකරු භාණ්ඩයට දක්වන ප්‍රතිරූපය නිෂ්පාදනය කරී තබන විශ්වාසය ගුණත්වය ආදී සාධක මත ගනුදෙනුකරු ලබා දෙන වටිනාකම් මත මිල කිරීම. ඒ කියන්නේ යම් කිසි භාණ්ඩයකට ගනුදෙනුකරු වටිනාකම් ලබා දෙනවා. අන්නේ වටිනාකම් පදනම් කරගෙන ඒ වටිනාකම් මත ඒ වටිනාකම් සැලකිලිට අරන් මිල නියම කරනවා. ඒ වටිනාකම් දෙන්නේ කොහොමද? ගනුදෙනුකරුවා භාණ්ඩයට දක්වන ප්‍රතිචාරය ප්‍රතිරූපය. ඒ වගේම නිෂ්පාදනය කර තිබෙන විශ්වාසය විශේෂයෙන්ම ගුණත්වය. ඕන වෙලාවක භාණ්ඩ වෙළඳ පොලේ සුලභව තියෙනවා. සැපයුම් සුලභයි. භාණ්ඩ හිඟ වෙන්නේ නැහැ. අනික පාවිච්චි කිරීම පහසුයි. ආරක්ෂිතයි. ආදී වශයෙන් විවිධ සාධක ඔස්සේ ගනුදෙනුකරුවා ඒකට මානසික තක්සේරුවක් ඇගීමක් කරන වටිනාකමක් දෙනවා. අන්නේ ගනුදෙනුකරුවා දෙන වටිනාකම් හඳුනගෙන උපකල්පනය කරලා මිල නියම කරනවා කියන එක අර්ථය මේ කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු උදාහරණයක් වශයෙන් ගනුදෙනුකරුවෝ උණුසුම් ඇඳුම් කට්ටලයකට උෂ්ණ ප්‍රදේශයකදී වැඩි මිලක් දෙන්න සූදානම් නැහැ. අපි හිතමු ස්වීටර් එකක් කියලා. උණුසුම් ඇඳුම් කට්ටලයක් අපි හිතමු උණුසුම් ප්‍රදේශයකදී රුපියල් 1000ක් විතර වටිනා එකක් රුපියල් 700කුත් සමහරට ටික දෙනෙක් ගනිත් ගොඩක් අය ගන්නේ නැහැ. අවශ්‍ය නැහැ. නමුත් සීතල ප්‍රදේශයක සංචාරය කරනවා නම් අපි දින කීපයක් තුල ස්වීටර් එකක් නැත්නම් උණුසුම් ඇඳුම් කටලයක් අපිට ගෙනියන්න අමතක වුණා නම් බැරි වුණා නම් ඔය කියන ස්වීටර් එක රුපියල් 1000කට මිල කර හැකි ස්වීටර් එක රුපියල් 1200යි කිව්වත් ගන්නවද නැද්ද? ගන්නවා. එතන තමන්ට ඒක අවශ්‍යයි. අවශ්‍යතාවම තමන්ගේ මිල ගෙවන සූදානම්. හැබැයි උණුසුම් ප්‍රදේශයකදී 1200ක් ගෙවන සූදානම් නැහැ. අන්නේ සූදානම් තේරුම් අරගෙන මිල කිරීම තමයි මොකද්ද? තේරුම්ගත් වටිනාකම් නැත්නම් අපේක්ෂිත වටිනාකම් මත මිල කිරීම. එක්ක තේරුම්ගත් වටිනාකම් මත නැත්නම් අපේක්ෂිත වටිනාකම් මත මිල කිරීම. හරිනේ? අපි ඔක්කොම ටික කරා තීරපන්තියේදී අපේක්ෂිත තේරුම්ගත් වටිනාකම් මත මිල කිරීම.
එක්ක අපේක්ෂිත වටිනාකම් නැත්නම් තේරුම්ගත් වටිනාකමට මිල කිරීම. ඊළඟට අපි බලමු ආ කොටස. තමන්ට පක්ෂපාතී ගනුදෙනුකරුවන් සඳහා සාපේක්ෂව සාධාරණ මිලක් නියම කිරීම. දැන් ඔබ මගේ ස්ථිර ගනුදෙනුකරුවෝ. මගෙන් තමයි අකණ්ඩව මිලදී ගන්න. වෙනත් ව්‍යාතිරේක නැහැ, විකල්ප නැහැ ඔබට. තවත් පිරිසක් ඉන්නවා මගෙනුත් මිලදී ගන්නවා, මා සමගත් ගනුදෙනු කරනවා, විටින් විට වෙනත් අයත් එක්කත් ගනුදෙනු කරනවා. මට ඒගොල්ලන්ට වඩා වටින්නේ ඔබයි. මොකද ඔබ නිසා මට පර්මනන්ට් මාකට් එකක්, ස්ථිර වෙළඳපොළක් නිර්මාණලා තියෙනවා. ඒ නිසා මම ඔබට අනිත් අයට වඩා සාධාරණ මිලකට භාණ්ඩ අලෙවි කරනවා. ඒ කියන්නේ අඩු මිලකට අලෙවි කරනවා. තේරුණාද? ඒ කියන්නේ ඔබ මට වටිනා ගනුදෙනුකරු නිසා. ඔබේ ඇති වටිනාකම නිසා තමයි ඔබට අඩු මිලක් දෙන්නේ. එහෙනම් අපි ඒකට කියන මොකද්ද? වටිනාකම් මිල කිරීම. නැත්නම් වටිනා මිල. වටිනාකම් මිල කිරීම. එහෙම නැත්නම් වටිනා මිල, අගනා මිල. ඊළඟට අයන්න. කණ්ඩායමක් එක් වී භාණ්ඩ මිලට ගන්නා විට සාපේක්ෂව අඩු මිලක් නියම කිරීම. කණ්ඩායමක් එක් වී භාණ්ඩ මිලට ගන්නා විට සාපේක්ෂව අඩු මිලක් නියම කිරීම. මොකද කියන්නේ? දැන් එකවර 5 දෙනෙක් 6 දෙනෙක් 7 දෙනෙක් වගේ එකතු වෙලා භාණ්ඩ ගත්තොත් ඒගොල්ලෝ හැමෝටම ගොඩාක් අඩු මිලට භාණ්ඩ සපයනවා. දැන් ඔක අපි තීරිපාටින් මම කිව්වා. දැන් සමහරට ඉස්කෝලේක පාසලකට පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් සහ විදුහල්පතිවරයාගෙන් අවසර අරගෙන ඉස්කෝලේ නිමාඩු දෙන්න කිට්ටු දවසක පඩි දවසට කිට්ටු දවසක ඇවිල්ලා මුලින්ම දැන් නම් ඉතින් සාම්පල් උස්සන් ඉන්න ඕනේ ලැප් එක අරන් ආවම ඇති. ලැප් එකේ තියෙන සාම්පල්. ඒ සාම්පල් ඔක්කොම පෙන්눔 කරලා ටීචර්ස්ට අවබෝධ කරලා දීලා ඉස්කෝලේ ගොඩක් කරලා එන්නේ ඉස්කෝලේ අරන් ටයිමට එන්නේ. ඇවිල්ලා ටීචර්ස්ලව පොළඹවනවා භාණ්ඩ මිලදී ගන්න. අපි හිතමු ඉන්ඩක්ෂන් ඔය අලුත් හොට් ප්ලේට් වර්ගයේ ඉන්ඩක්ෂන් කියන්නේ ගොඩක් වෙලාවට අපි හිතමු දැන් රටක මොනවද ගෑස් හිඟයක් තියෙනවා නම් යම් කිසි රටක ගෑස් අර්බුදයක් තියෙනවා නම් ඇත්තටම තමන්ගේ කෑම පිස ගන්න වෙනත් විකල්ප වලට යන්න වෙනවා. එහෙනම් ඉන්ඩක්ෂන් එක හොඳම මේ විකල්පයක්, පහසුම විකල්පයක්. ඒකට මොකක්ද අවශ්‍ය වෙන්නේ? ඒකට කරන්ට් එක අවශ්‍යයි. කරන්ට් එකෙන් පුළුවන් කෑම ටික පිස ගන්න. ඒතර ගෑස් හිඟවීමේ ගැටලුව විශාල ගැටලුවක් වෙන්නේ නැහැ. ඒතර ඒ වගේ එකක් අපි රුපියල් 25000යි කියලා. තේරුණාද? දැන් අර ගෑස් හිඟයක් තියෙන වගේ කාලෙක නම් ටීචර්ස්ලට මේක හඳුන්වා දුන්නොත් හැම ටීචර් කෙනෙකුටම මේක ගන්න අවශ්‍යතාවය ඇති වෙනවා. ගන්න ඕනෑකම තදින්ම දැනෙනවා. 25000යි කිව්වොත් 10 දෙනෙක් ලෑස්ති කරගන්න රුපියල් 15500 දෙන්නම්. 9500 මඩුවේ මොකද වෙන්නේ? ටීචර්ස්ලට පිස්සු වැටෙනවා. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ අනිත් අය කියලා මේක අපි ගමු කියලා ලෑස්ති වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? 15500 ගන්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ මොකද? කණ්ඩායම් මිල. කණ්ඩායම් මිල. කණ්ඩායම් මිල. කණ්ඩායම් මිල. නැත්තම් ගෲප් ප්‍රයිසින්. පැහැදිලිනේ? ඊළඟට යන්න. ගනුදෙනුකරුවන්ගේ වෙනස්කම්, නිෂ්පාදිතයේ වෙනස්කම්, ස්ථානවල වෙනස්කම් මහා කාලය මත විවිධ මිල ගණන් නියම කිරීම. තේරුණාද? ගනුදෙනුකරුවන්ගේ වෙනස්කම්, නිෂ්පාදිතයේ වෙනස්කම්, ස්ථානවල වෙනස්කම් හා කාලය මත විවිධ මිල ගණන් නියම කරනවා නම් ඒකට මොකද්ද කියන්නේ? විභේදීකරණ මිල. විභේදීකරණ මිල. තේරුණාද? විභේදීකරණ මිල. එතකොට මිලේ විභේදයක් තියෙනවානේ. ඒ කියන්නේ ගනුදෙනුකරුවන්ගේ වෙනස්කම්. සමහරට අපි හිතමු සමහර ගනුදෙනුකරුවෝ බහන්න තෝරන්නේ, කේවල් කරන්නේ. ඒ නිසාම අපි යාට දෙන අඩු මිලක්. සමහර අය හරියට තෝරනවා, ප්‍රශ්න කරනවා, කේවල් කරනවා, අපි කියන්නේ වදකාරයෝ කියලා. ඒකට ඒගොල්ලෝ ටික වැඩි මිලක් නියම කරනවා. තේරුණාද? සමහර ගනුදෙනුකරුවෝ ටිකක් දුෂ්කර ක්‍රියාවක් ගෙවලා නැත්තම් වැඩි මහන්සියක් දරලා තමයි බහන්න මිලදී ගන්නෙ. පුංචි උදාහරණයක් ගත්තොත් දැන් මම මගේ හොඳම මිත්‍රයෙක් වාහන සේවා සපයන ස්ථානයක් පවත්වාගෙන ගියා අපිට ආසන්න තැනක. ඉතින් මම එතනට ගිහලා වාහනේ සර්විස් කරගත්තේ අර මිත්‍රකමට. පස්සේ එතන ඒගොල්ලෝ බද්දර හිටියේ ඒ බිල්ඩින් එක දෙන්න වුණා. පස්සේ ඒගොල්ලෝ ගියා කිලෝමීටර් තව 15ක් විතර ඈතකට.
ඒත් මම ගියා. ඒත් මම ගියාම මේ අපේ යාළුවා කියන ඔයාගේ ක්ලාක්ට මුදල් ලෑකැමියට මේ සර්ගෙන් 10% ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න සර් මේ දුරකථන ගෙවාගෙන එන්නේ අන්න බලන්න මම දුරකථන ගෙවාගෙන ආවේ ඒ ස්ථානේ නිසා මට අඩු මිලක් අනිත් අයට වැඩි මිලක් එහෙනම් ඒ කියන්නේ මිල විවිධ ආකාරයෙන් දෙන්නේ විභේදීකරණ මිල විභේදීකරණ මිල විභේදීකරණ මිල හරිනේ වගේ මිල ක්‍රිමි ක්‍රම තියෙනවා අපි බලමු ඊළඟ ප්‍රශ්නයට පහත දැක්වෙන මිල ක්‍රම නම් කරන්න. පිරිවැයට ලාභ ප්‍රතිශතයක් එකතු කර මිල කිරීම. ලංකාවෙත් ලෝකෙත් ජනප්‍රියතම මිල ක්‍රමයි. භාණ්ඩ නිෂ්පාදන පිරිවැය හොයා ගන්නවා. ඒකට කිසියම් ලාභ ප්‍රතිශතයක් නැත්නම් ලාභ ප්‍රමාණයක් එකතු කරලා මිල කරනවා. මොකද්ද? මාකප් ප්‍රයිස් නැත්නම් ලකුණු කොළ මිල. රෝමි ලක්කම් 1 ලකුණු කොළ මිල. ලකුණු කොළ මිල. නැත්නම් මොකද්ද පිරිවැයට එකතු කර මිල කිරීම කියන්නේ මේක නමුත් වැඩිපුරම පාවිච්චි වෙන්නේ ලකුණු කළ මිල කියන එක පිරිවැයට අරකට හරි පිරිවැයට එකතු කර මිල කිරීම අපි කියන්නේ cost plus pricing කියලා cost plus pricing. ප්‍රෝමිලකන් 2. තරඟකාරී වෙළඳපොළක තරඟකරුවන්ගේ මිල ගණන් වලට සමාන්තර වූ මිලක් නියම කරනවා. තරඟකාරී වෙළඳපොළක තරඟකරුවන්ගේ මිල ගණන් වලටම සමාන මිලක්. මොකද අපිට ඊට වඩා ඉහළ මිලකට යන්න බෑ. පහළ මිලක ඉන්නත් බෑ. තරඟකාරීත්වය වැඩි නම් තරඟකරුවන්ගේ මිල ගණන් අපිට රුපියල් 100 මට්ටමේ කියලා තියෙන්නේ. අපිට රුපියල් 70ට වගේ දෙන්න පුළුවන් ඕන. මොකද අපිට ගොඩක් අමුඩාවේ හම්බෙන්නේ අපේම භූමියේ. තේරෙනවද? ශ්‍රමය ගොඩක් කරන පවුලේ ශ්‍රමය 70ට දෙන්න පුළුවන්. නමුත් දුන්නොත් ගණන් ගන්නෑ. බාල භාණ්ඩයක් කියලා හිතනවා. ඊළඟට අපිට 120ට විකුණන්න අවශ්‍ය වුණොත් ඒත් බෑ. මොකද තරංකරුවන්ගේ මිල ගණන් 100. අපි එහෙනම් 100 හෝ ඒ හා සමාන මිලක්ම තමයි අනුගමනය කරන්න ඕන. අපි ඒකට කියන්නේ මොකද්ද? පවත්නා මිල කිරීම. නැත්නම් going rate pricing කියන එකනේ. පවත්නා මිල කිරීම. රෝමි ලක්කම් 2 පවත්නා මිල කිරීම. පවත්නා මිල කිරීම. රෝමි ලක්කම් 3 ආයෝජන මත ලැබෙන වාසි ප්‍රතිශතය තීරණය කර එය ඉක්මවන පරිදි මිල නියම කිරීම. මේකෙදි කියන්නේ අපි කිසියම් ආයෝජන මාර්ගයක අපි ධනෙ දෙවුවනම් අපිට කිසියම් ප්‍රතිලාභයක් ලැබෙනවනේ. ඒක අපි සංඛ්‍යාත්මකව තක්සේරු කරනවා. අනුමාන කරලා තක්සේරු කරනවා. කරලා අන්නේ ලබා ගන්න පුළුවන් තිබූ ප්‍රතිලාභයේ ඉක්මවා යන ආකාරයේ ලාභයක් උපය ගන්න පුළුවන් වන විදිහට මිල නියම කරනවා. අපි දැන් කරන්නේ යම් භාණ්ඩයක් නිෂ්පාදනය කළ විකිණීම. මේ ව්‍යාපාරේ නැතුව අපි දැන් නිතරම ආවස්තික පිරිවැද්ද තියෙනවනේ. අපි දැන් එහෙනම් යම්කිසි ව්‍යාපාරයක මුදල් යොදවලා භාණ්ඩ නිෂ්පාදනය කළ විකුණනවා. ඒ ව්‍යාපාරයට අපි ආයෝජනය නොකළා නම් ආයෝජනය කරන්න තවත් විකල්පයක් තිබුණා. අපි බැංකුවේ ස්ථාර්තනපතක් හරි දානවා කියලා. හරිනේ. ඒ වගේ ආවස්තික පිරියක් අනිවාර්යයෙන්ම තියෙනවානේ. අන්න ඒ වගේ කැපකල ආයෝජන අවස්ථාවෙන් උපය ගන්න පුළුවන් කම තියෙන ප්‍රතිලාභය ගන්නය කරලා ඒ ප්‍රතිලාභයට වඩා ලාභ උපයන්න පුළුවන් වන ආකාරයෙන් මිලක් නියම කිරීම. තමයි මේක අදහස් කරන්නේ. තේරුණාද? මොකක්ද ඒකට කියන්නේ? ඉලක්ක ඉපෙවුම් මිල ක්‍රමය. ටාගට් earn pricing කියන එක. ඉලක්ක ඉපෙවුම් මිල ක්‍රමය. ඉලක්ක ඉපැයුම් මිල ක්‍රමය. ඉතා ඉහළ මිලක් බව එක්වර තේරුම් නොයන ලෙස මිල කිරීම. දැන් සාපේක්ෂව ටිකක් වැඩි මිලක්. නමුත් මේ මිල කරන ක්‍රමය අනුව ඒක වැඩි මිලක් කියලා තේරෙන්නේ. තේරෙනකොට ඉතින් බහන්න මිලදී අරගෙන හමාරයි. වෙන්න ඕන දේ වෙලා හමාරයි. තේරුණාද? ඒක ඉහළ මිලක් නෙවෙයි කියලා හැඟෙන නිසා අපි මිලදී ගන්න පෙළඹෙනවා. උදාහරණයක් වශයෙන් පාවහන් මිල කරන්න අපි යනවා අපේ මිත්‍රයෙක් දිහා බලමු ලස්සන මේ සපත් දෙකක් මේ කොහෙන්ද ගත්තේ කීයද මිල ඉතින් කියලා ගත්ත තැන කියන මිල කියන රුපියල් 5590යි
5590යි. නැත්තම් 5990යි. එහෙම හිතන්න 5990යි. කිව්ව අපිට හැංගෙන්නේ 5000. 5990 කියන්නේ තව රුපියල් 10ක් ගියාම රුපියල් 6000 නේ. 6000 කියන එක දැනෙන්නේ. රුපියල් 1000ක ගැප් එකක් පේන්නේ. 5000 පේන්නේ. නිකන් අපි හිතමු ඔය රබර් ස්ලිපර්ස් තියෙන. රබර් ස්ලිපර් දෙක කොන් ලස්සන ස්ලිපර් දෙක කීයද? මේක වැඩි ගාණක් නෑ. මේක 399. 399 කොහොමද නිකන් 300 මතක් වෙන්නේ. 400 මතක් වෙන්නේ නෑනේ. අපි කියන්නේ ඔකට ඔඩ් ඉවන් ප්‍රයිසින්. ඔත්තේ ඉරට්ට මිල කිරීම. ඔත්තේ ඉරට්ට මිල කිරීම. එහෙනම් ඔත්තේ ඉරට්ටේ මිල කිරීම. ඉරට්ට කිව්වොත් කියන්නේ වඩා හොඳ ඔත්තේ ඉරට්ටේ මිල කිරීම. මිල කිරීම. ඔඩ් ඉවන් ප්‍රයිසින්. ඔඩ් ඉවන් ප්‍රයිසින්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. ප්‍රවර්ධන සම්පාතය sannivedana මිශ්‍රයක් ලෙසද හඳුන්වන්නේ මන්දයි පහදන්නේ. පළවෙනි එක. දෙවෙනි එක ප්‍රචාරණයට වඩා පෞද්ගලික අලෙවි ඇති ප්‍රධාන වාසිය කුමක්ද? දැන් ප්‍රවර්ධන සම්පාතය මතකනේ අලෙවිකරණ සම්පාතයේ උපාංග හතරෙන් එකක් තමයි ප්‍රවර්ධනය නැත්නම් ප්‍රොමෝෂන් කියන එක. නැත්නම් ප්‍රොමෝෂන් මික්ස් කියන එක. ඒ ප්‍රවර්ධන සම්පාතයේ sannivedana මිශ්‍රයක් නැත්නම් sannivedana සම්පාතයක් කොමියුනිකේෂන් මික්ස් කියලා හඳුන්වනවා. ඇයි මේ? ප්‍රවර්ධන සම්පාතයේ තියෙනවනේ උපාංග කීපයක්ම. ප්‍රචාරණය, පෞද්ගලික අලෙවිය, විකුණුම් ප්‍රවර්ධනය, ඒ වගේම word of mouth marketing, කට වචනයෙන් අලෙවිකරණය, ඒ වගේම මහජන සම්බන්ධතා මතකයි. මේ සියලු ප්‍රවර්ධන උපාය මාර්ග වලින් කරන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු පාරිභෝගිකයාට ගෙන යාම. නැත්නම් sannivedanaya කිරීම. ඒ අර්ථයෙන් අපි මේකට කියනවා sannivedana මිශ්‍රයක් එච්චරයි. ලොකු දෙයක් නෑ ඔකේ. ලොකු දෙයක් නෑ. තේරුණාද? රයිට්. අපි මෙහෙම ලියමු එකට රෝම ඉලක්කම් 1. ඔව්. ප්‍රවර්ධන මිශ්‍රයේ සියලු උපාංග එක්කෝ විචල්‍යන් දෙකම හරියා. එක්කෝ වෙනස් වෙනේවනේ. එක්කෝ සියලු උපාංග නැත්නම් විචල්‍යන් මගින් උපාංග නැත්නම් විචල්‍යන් මගින් භාණ්ඩ හා සේවා පිළිබඳව තොරතුරු වෙළඳ පොළ වෙත sannivedanaya කරන නිසාය. ඒකයි sannivedana මිශ්‍රයක් කියලා කියන්නේ. රෝම ඉලක්කම් 2. දැන් ප්‍රචාරණයට වඩා නැත්නම් ප්‍රචාරණ සාපේක්ෂව පෞද්ගලික අලෙවි ඇති ප්‍රධාන වාසිය. දැන් ප්‍රචාරණ දැන්වීම අපි අනන්ත දකිනවා. හිතන්නකො ක්‍රිකට් මැච් එකක්. දැන් මමත් ක්‍රිකට් පිස්සෙක්නේ. ලංකාවේ ඉන්නේ ක්‍රිකට් මැච් එකක් අපි රූපවාහිනියෙන් නරඹනවා නම් ඒ ඕවර් එකක් අතර ඕවර් දෙකක් අතර පොඩි විවේකයක් ලැබෙනවනේ. ඒ ඕවර් චේන්ජ් එකේදී දානවා ප්‍රචාරණ දැන්වීම 2ක් 3ක් 4ක් 5ක් විතර දානවනේ. ඕවරෙන් ඕවර දානවා. අපි ඒක ඒ දැන්වීම එදා දවසේ බලනවා 100 වතාවක් විතර. ඒත් වැඩක් තියනවද? හෙට උදේ වෙනකොට අපිට මේ ප්‍රචාරණ දැන්වීම වැඩක් නැහැ. ඒ ප්‍රචාරණ දැන්වීමෙන් ප්‍රචාරණය කරන බහන හෙට උදේ ගිහිල්ලා පිස්සු දෙල වගේ මිලදී ගන්නවද? එහෙම මිලදී ගන්නෑ නැහැ. දවස් දෙකක් ගියාම ඇඩ් එකක් තමයි අමතකයි අපිට. ඒ නිසා ප්‍රචාරණය කළ විගස ප්‍රචාරණය කළ පමණින් නැත්නම් ප්‍රචාරණය කරන වේගයට සමගාමීව බහන්න මිලදී ගන්න අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. පෙළඹෙන්නේ නැහැ. එනමුදු පෞද්ගලික අලෙවි වෙනස් ඊට වඩා. පෞද්ගලික අලෙවිදී ගැනුම්කරු වෙත එනවා. ගැනුම්කරුට බහන්න සාම්පල් හඳුන්වා දෙනවා. ඒ බහන්න පිළිබඳ තොරතුරු ලබා දෙනවා. ඒ වාසිදායක තත්ත්වයන් මොකද කරන්නේ? අවබෝධ කරලා දෙනවා. දීලා කොහොම හරි මිලදී ගන්න පෙළඹවීමක් කරනවා. බොහෝ විට ඒ කරන පෙළඹවීම විකිණීමට දරන උත්සාහය මොකද වෙන්නේ? සත්‍ය විකුණුම බවටපත් වෙනවා. බොහෝ වෙලාවට ඉල්ලුමක් ඇති වෙනවා. එහෙනම් ප්‍රචාරණයෙන් නොලැබෙන දෙයක් මේකෙන් ලැබෙනවා. ඒකයි මේකේ ප්‍රධානම වාසිය. එහෙනම් විකිණීමට දරන උත්සාහය දරන උත්සාහය
බොහෝ විට ඇතැම් විට නැති වෙන්න පුළුවන් 100%ක්ම කියන්න බෑනේ. බොහෝ විට සත්‍ය විකුණුමක් බවට පත් කරගත හැකි නිසාය. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත් දැක්වෙන ප්‍රවර්ධන ක්‍රම නම් කරන්න. නිශ්චිත පිරිවැයක් දරා හඳුනාගත් අනුග්‍රහකයෙකු ලවා අපෞද්ගලිකව කරනු ලබන සංවේදනය. පැහැදිලිනේ? මොකද්ද? අනිවාර්යෙන් පිරිවැයක් දරන්න ඕනේ. හඳුනාගත් අනුග්‍රහකයෙකු ලවා අපෞද්ගලිකව කරනු ලබන සංවේදනය. ඒ කියන්නේ පිරිවැයක් දරලා හඳුනාගත් අනුග්‍රහකයෙක්. ඒ කියන්නේ කිසියම් සංවේදන මාධ්‍යයක්. දැන් අපිට රූපවාහිනියෙන් ප්‍රචාරණය කරන්න ඕන රූපවාහිනිය අපිට අවස්ථාව දෙනවනේ. ඒකත් අනුග්‍රහයක්නේ. තේරුණාද? ඒ වගේ වියදමක් දරන්න ඕනේ අනුග්‍රහකයෙක් ලවා අපෞද්ගලිකව. ඒ කියන්නේ පුද්ගලිකව නෙවෙයි පොදු හැමෝටම. මොකද කරන්නේ? ප්‍රචාරණය. රෝමිලක්කායක ප්‍රචාරණය. ඒවා ලේසි ප්‍රශ්න. මේවා රද්ද ගන්න එපා. මේවා නිතරම අහන විභාගෙට අහනවා. කෙටි ප්‍රශ්න වශයෙන්. 2. පුහුණු කළ විකුණුම් හමුදාවක් ගැනුම්කරුවන් වෙත යවා සාම්පල් හා තොරතුරු ඉදිරිපත් කර අලෙවි කිරීමට උත්සාහ දැරීම. පුහුණු කළ විකුණුම් හමුදාවක් පාරිභෝගිකයා වෙත ගිහිල්ලා නියද ඉදිරිපත් කරලා තොරතුරු ලබා දීලා මිලදී ගන්න මොකද කරන්නේ? පෙළඹවීමක් ඇති කරලා ඉල්ලුමක් ඇති වුණොත් ඒ වෙලාවෙම අලෙවි කරලත් තියෙනවා. මොකද පෞද්ගලික අලෙවිය. පර්සනල් සෙලින්. පෞද්ගලික අලෙවිය. පෞද්ගලික අලෙවිය. රෝමිලක්කන් 3. අතරමැදියන් යොදා නොගෙන නිෂ්පාදකයා විසින්ම පාරිභෝගිකයා වෙත භාණ්ඩාසේවා අලෙවි කරනවා. අතරමැදියෝ දාගන්නේ. ඒකත් හොඳ ක්‍රමයක්. ඒ කියන්නේ ගනුදෙනු කරන පොළඹව ගන්න ක්‍රම. මම කැමති අතරමැදියෝ නැතුව කෙලින්ම නිෂ්පාදකයාගෙම ගන්න. ගන්න පුළුවන් නම් මම දිගින් දිගට මෙතනින් තමයි ගන්න. විශ්වාසයින්. තේරෙනවද? ඒ කියන්නේ මොනවද මැල් ප්‍රැක්ටිසස් ව්‍යාපාරික අපචාර විසමාචාර වලින් මම මිදිනවනේ. මොකක්ද ඒක කියන්නේ? ඍජු අලෙවිකරණය නේ. ඩිරෙක්ට් මාකටිං. ඍජු අලෙවිකරණය. 4. නිෂ්පාදිත හා සන්නම් පිළිබඳව විශේෂිත ක්‍රියාකාරකම් හා සම්බන්ධ sannivedana වැඩසටහන් දියත් කිරීම. නිෂ්පාදිත හා සන්නම් පිළිබඳව විශේෂිත ක්‍රියාකාරකම් හා සම්බන්ධ sannivedana වැඩසටහන් දියත් කිරීම. ඔය ලන්ච් ටයිම් ටීවී වගේ ප්‍රෝග්‍රෑම් මතකද කියලා දුන්නා. තීර පාට එකේ. මොකද ඒක කියන්නේ? ඉසව් හා අත්දැකීම. ඉසව් හා අත්දැකීම. ඉසව් හා අත්දැකීම. events and experience කියන එක. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. පහත් දැක්වෙන අලෙවි කරන උපාය මාර්ග නම් කරන්න. උපාය මාර්ග. රෝමිලක්කන් 1. භාවිතා කළ අය විසින් වෙනත් අය වෙත නිෂ්පාදිත තොරතුරු ලබා දීම තුළින් මිලදී ගැනීමට ඇති කරන පෙළඹවීම. දැන් මම යම් භාණ්ඩයක් භාවිතා කරලා ඒකෙන් තෘප්තියක් ලැබුණම ඒක තත්ත්වයෙන් උසස් ගුණාත්මක නැත්නම් අපි කියන පර්ෆෙක්ට් ප්‍රොඩක්ට් එකක් කියලා හොඳ අංග සම්පූර්ණ භාණ්ඩයක් කියලා එහෙම දැනුණම මට හිතවත් අයට ඥාතීන්ට මගේ සමීපතමයන්ට කියනවා අන්න භාණ්ඩේ ගන්නවා නම් වෙන දෙයක් එපා කියලා අපි කියනවා අපි තුමු මොනාරි හෑන්ඩ් ෆෝන් එකක් කියනකො හෑන්ඩ් ෆෝන් එකක් නම් අනිවාර්යයෙන්ම ගන්න මෙන්න මේ වර්ගයේ බ්‍රෑන්ඩ් එක කියලා කියනවා. ඒකට හේතුත් මම කියනවනේ. තේරෙනවද? අපි තුමු කෑම ගන්න භෝජනාගාරයක් නම් අපි කියනවා පිටින් කෑම ගන්නව නම් අන්න තන තෙල් නැහැ. ඒ වගේම රසකාරක නැහැ. ස්වභාවික රසකාරක පමණයි. හරිම සාධාරණයි මිල. අනික පෝෂන් එක ලොකුයි. එක කෑම එක දෙන්නෙකුට ගන්න පුළුවන්. අපි ඔහොම කියනවනේ. ඒ කියන විදියට මොකද විශ්වාස කරනවනේ. මොකද ඒක කියන්නේ? word of mouth marketing. කට වචනෙන් අලෙවි කරන්නේ. කට වචනයෙන් අලෙවිකරණය. රෝමිලක්කන් 2. ගනුදෙනුකරුවන්ට අමතරව සමාජයේ විවිධ පාර්ශ්වයන් සමග සුබවාදී ආකල්ප වලින් යුත් ආකර්ශනීය සබඳතා
ගොඩනගා ගැනීමට කටයුතු කිරීම. ඒ කියන්නේ කස්ටමර්ස්ලත් එක්ක සම්බන්ධතා ඕනේ. ඊට අමතරව සමාජයේ විවිධ පාර්ශවයන් පුද්ගලයන් සහ ආයතන සමග සුබවාදී ආකල්ප වලින් යුත් ආකර්ෂණීය සබඳතා ගොඩනගා ගන්න නම් ඉතාම හොඳයි. තවදුරටත් එන්න අපේ වෙළඳපොළ මොකද වෙන්නේ කියන්නේ පුළුල් වෙනවා. අපේ සත්‍ය ගනුදෙනු කරන සංඛ්‍යාව වැඩි වෙනවා. අනාගත වෙළඳපොළ අවදානම අඩු වෙනවා. මොකද ඒකට කියන්නේ? මහජන සම්බන්ධතා. මහජන සම්බන්ධතා public relations. මහජන සම්බන්ධතා. ආයතන ප්‍රතිරූපය වර්ධනය කර ගනිමින් ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ විවිධ වැඩසටහන් දියත් කරනවා. ආයතන ප්‍රතිරූපය වර්ධනය කරගන්න ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ විවිධ ආකර්ෂණීය වැඩසටහන් දියත් කරනවා. මොකක්ද ඒක කියන්නේ? ඉන්ටරැක්ටිව් මාකටිං. මොකද්ද? ඉන්ටරැක්ටිව්. මොකද්ද සිංහලෙන්? අන්තර් ක්‍රියාකාරීත්ව ලැබිකරන. අන්තර් ක්‍රියාකාරීත්ව ලැබිකරන. අන්තර් ක්‍රියාකාරීත්ව අලෙවිකරණය. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. ප්‍රවර්ධන ක්‍රමයක් ලෙස පෞද්ගලික අලෙවිය වඩාත් උචිත අවස්ථා 4ක් සඳහන් කරනවා. මේකෙදි උපරිම යන්න පුළුවන් 4යි. ඕකේ සාමාන්‍ය ප්‍රශස්ත ගන්න තමයි 2. මේ වගේ ප්‍රශ්නයක් කරමුත් උපරිම 4ක් ගියොත් කියන අවදානම ගන්න නැතුව තමයි 4ක්ම ඉල්ලන්නේ මේ ප්‍රශ්නේ. දැන් පෞද්ගලික අලෙවිය එක් අතකින් මේක ප්‍රවර්ධන ක්‍රමයක් නේ. එක් අතකින් මොකද්ද? විකුණුම් ක්‍රමයක්. ඩබල් ඇක්ටින්නේ. වඩාත්ම උචිත අවස්ථා මොනවද? එකක් තමයි අලුත්ම භාණ්ඩයක්. නව භාණ්ඩයක් වෙළඳපොළට හඳුන්වා දීමේදී හොඳම හඳුන්වා දීමේ ක්‍රමය, හොඳම ප්‍රවර්ධන ක්‍රමය මේකයි. මොකද පුද්ගලිකව ගිහලා පෙන්වන්න පුළුවන් තේරෙනවද? මොකද සමස්ත වෙළඳපොළම මේ භාණ්ඩ ගැන අවබෝධයක් නැහැ. ඉතින් නිකම් ප්‍රචාර දැන්වීමක් පළ කරා කියලා ඔක අපට වදින්නේ. පුද්ගලිකව කියලා කිව්වොත් මෙන්න මේක මෙහෙමයි කියලා මේකේ වාසිය, මේක අවශ්‍යතාවය, මේ භාණ්ඩේ වර්තමානයේ අපි දුමු ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ භාණ්ඩය අපි පාවිච්චි කළ යුතුමයි කියන මතය අපේ ඔළුවට දැම්මොත් අපි ඉල්ලනවනේ. එහෙනම් පළවෙනි එක තමයි නව භාණ්ඩ හඳුන්වා දීමේදී. නව භාණ්ඩ හඳුන්වා දීමේදී. දෙවෙනි එක තමයි වඩා සංකීර්ණ භාණ්ඩ. සමහර භාණ්ඩ සංකීර්ණයි. ඒ සංකීර්ණ භාණ්ඩ අපිට පාවිච්චි කිරීම පිළිබඳ නිවැරදි උපදෙස් දෙන්න ඕනේ. නැත්නම් අපි අනිවාර්යයෙන් වැරදි ආකාරයෙන් පාවිච්චි කරන ගිහලා භාණ්ඩ ඉක්මනින් විනාශ කරගත්තොත් අපි ඒ භාණ්ඩේ ඉන්පස්සේ ප්‍රතික්ෂේප කරනවා. දන්නෑටත් ඒ භාණ්ඩ ගන්න දෙන්නේ නැහැ. අන්න එවැනි තත්ත්වයන්, නරක තත්ත්වයන් නැති නොවන්න නම් අනිවාර්යයෙන් භාණ්ඩේ පෞද්ගලිකව හඳුන්වලා දීම කරන්න ඕනේ. එහෙනම් භාවිතය සංකීර්ණ වන භාණ්ඩ සඳහා මේක උචිතයි. තුන්වෙනි එක තමයි සමහර විට සමහර භාණ්ඩ භාවිතා කිරීම විශේෂයෙන්ම නඩත්තු කිරීම සම්බන්ධ උපදෙස් දෙන්න ඕනේ. උපදෙස් දුන්නේ නැත්නම් අපි වැරදියට නඩත්තු කරනවා. වැරදියට පාවිච්චි කරන කියලා මොකද වෙන්නේ? භාණ්ඩ විනාශ කරගන්න පුළුවන්. ඒකට හොඳම ක්‍රමය තමයි එහෙනම් මොකද්ද? පෞද්ගලික අලෙවිය. එහෙනම් භාවිතය හා නඩත්තුව පිළිබඳව උපදෙස් ලබා දිය යුතු භාණ්ඩ සඳහා. ඊළඟට සමහර භාණ්ඩ තියෙනවා ඒ භාණ්ඩ වල ප්‍රයෝජනයේ පාරිභෝගිකයට දැනෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රචාරණය කරත් වැඩක් නැහැ ඉල්ලන්නේ. ඒ ප්‍රයෝජනවත් භාවයේ පෞද්ගලිකවම හමු වෙලා දැනුවත් කරොත් අන්න මිලදී ගන්න ආසාවක් ඇති වෙනවා. දැන් ඔය සෝලර් සිස්ටම් තියෙන සෝලර් පැනල් හොට් වෝටර් වලට දැන් මම ගයක් හදන කාලේ දැන් අවුරුදු ගානකට පෙර මට අවබෝධයක් තිබුණේ අනික ඒ කාලේ තරම් ව්‍යාප්තත් නෑ ඕක. ඔය සෝලර් පැනල් එකෙන් උණු වතුර ලබා දෙන එක. එතකොට ඒක පස්සේ අපිට එක්තරා කම්පැනි එක ඒජන්ට් කෙනෙක් ඒ කියන්නේ ඒගොල්ලෝ පත් කරලා තියෙන මේකට තමයි ඒගොල්ලොන්ට බයික් එකක් දීලා තියෙනවා. එක එක ලේන් වල යනවා අලුතෙන් ගයක් හදාගෙන එනකොට ඒගොල්ලෝ ඒ ගේ හදලා ඒ
වහල එහෙම ගහලා මේකේ අවශ්‍යතාවය ඇති වෙන කාලෙටම හරියටම එනවා. අපිට දැන් වහල ගහලා වැඩ නිම කරගෙන එනකොට තමයි ආවේ. ඇවිල්ලා ඉතින් මම කරේ ගොඩක් නෑ පුරුෂයද අපිට මේ මොකද්ද මේ සීතල නගරයක ඉන්න ඕනේ වෙන්නේ. මම කන්ඩෙම් කරන්න මේක එහෙම නෙවෙයි ටිකක් කල්පනා කරලා බලන්න. මෙහෙම කියලා ඉතින් හේතු කියලා අමුත්තු වෙන්න පුළුවන්. සමහරට ඒ අමුත්තුගේ අසනීපකාරයක් වෙන්න පුළුවන්. ඇදුම රෝගියෙක් වෙන්න පුළුවන්. එයාට අනිවාර්යයෙන්ම සීතල වතුර පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මේ ඥාතිය සර්ලා ගෙදර එන්න මෙලිකමක් දක්වයි. සර්ලටම වයසට මේක අවශ්‍ය වෙයි. ඉතින් කියන මේක ග්‍රීසර් එකක් හයි කරගත්තොත් කරන්ට් එකේ බිල මාසෙකට මෙච්චර යනවා. අවුරුද්දකට මෙච්චර යනවා. අවුරුදු 5ක් යද්දි මෙච්චර යනවා. එතකොට මේකට දරන වියදම අවුරුදු 5කින් කවර. එතකොට තනිකර කිසිදු බලශක්තියකට වියදමක් නැතුව මේ ප්‍රයෝජන ලැබෙනවා. ආදි වශයෙන් කිව්වනේ. අනික අවුරුදු 25ක වොරන්ටි එකක් දෙන කතාව. මොකද අපිට දැනුණා මේක මිලදී ගත යුතුයි කියලා. අන්න පෞද්ගලික අලෙවි නිසා අපි මිලදී ගත්තේ. එහෙමනම් අපි කියන්න ඕනේ අත්‍යවශ්‍ය නමුත් ප්‍රයෝජ්‍යතාවය පිළිබඳව පාරිභෝගිකයාට අවබෝධයක් නොමැති භාණ්ඩ සඳහා ඔන්න වගේ භාණ්ඩ වලට තමයි පෞද්ගලික අලෙවි වඩාත් වැදගත් වෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. පහත දැක්වෙන්නේ ප්‍රචාරණයට අදාළ සංකල්ප කීපයකි. අහන්නේ මොකද්ද? ඉහත දැක් වූ සාධක ප්‍රචාරණයේ ගුණාංග හාරමුණු යටතේ වර්ග දක්වන්න. මතකනේ මේක නිරන්තරයෙන්ම ඇහුවා. ව්‍යුහගත ප්‍රශ්න වලට ඇහුවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මොනවද? බහුවර්ණ ප්‍රශ්න වශයෙන් ඇහුවා. ඒ වගේ මේ වගේ මොනවද? සැපීම් වර්ගයේ ප්‍රශ්න වලට අහනව නෙමෙයි අහන්න පුළුවන්. තේරුණාද? අපි මේක දාමු මෙහෙම. ප්‍රචාරණයේ ගුණාංග. මේ පැත්තට ගුණාංග. මේ පැත්තට අරමුණු. අරමුණු හතරයිනේ මතකයිනේ. මොනවද අරමුණු හතර? දැනුවත් කිරීම, පෙළඹවීම, සිහිගැන්වීම, දිරිගැන්වීම. හරිනේ. ඒ හතරට අයිති නැති හැම එකක්ම ප්‍රචාරණයේ ගුණාංග. අපෞද්ගලික වීම කියන්නේ මොකද්ද? ගුණාංගය. ඒ කියන්නේ ප්‍රචාරණය කරන්නේ අපෞද්ගලික. පොදුවේනේ. තේරුණාද? ඒ වගේම සිහිගැන්වීම අනිවාර්යයෙන්ම අරමුණක්. බීන්නේ මෙතනට එන. ඒ වගේම දැනුම් දීම, දැනුවත් කිරීම ඒකත් ප්‍රචාරණයේ අරමුණක් නේ. එහෙනම් මෙතනට එන්නේ. ඒ වගේම පතුරුවා හැරීම. පතුරු හැරීම කියන්නේ ප්‍රචාරණ දැන්වීම අපේ උළුගඩි වලට ඇතුළු කරන්න විටින් විටම මොකද කරන්නේ? ප්‍රචාරණය කරන එක තමයි පතුරු හැරීම කියන්නේ. එහෙනම් ඒකත් ගුණාංගයක්. D. ඊට පස්සේ පෙළඹවීම අනිවාර්යයෙන්ම මොකද්ද? අරමුණක්නේ. අරමුණක්. දිරිගැන්වීම අනිවාර්යයෙන්ම අරමුණක්නේ. එතනට එන්නේ. ඒ වගේම අලංකාර ලෙස ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් මොකද්ද? ගුණාංගයක්. G. පොදුවේ ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් මේත් මොකද්ද? ගුණාංගයක්. හරිම ලේසි. එක්කෝ ගුණාංග හතර මතක තියාගන්න, එක්කෝ අරමුණු හතර මතක තියාගත්තම ටක් ගාලා වෙන් කරගන්න පුළුවන්. මේක ගොඩකට MCQ ප්‍රශ්න වලටත් එනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. පහත් දැක්වෙන සංකල්ප නම් කරන්න. ඉලක්ක වෙළඳපොළක් කේන්ද්‍ර කොට අලෙවි සම්පාතයක් දියත් කිරීමෙන් සක්‍රිය වන අලෙවිකරණය. ඒ කියන්නේ සමස්තයට නෙවෙයි තෝරගත්ත පාරිභෝගික කණ්ඩායමක් සලකලා ඒගොල්ලන්ට ගැළපෙන ආකාරයේ භාණ්ඩයක් නිෂ්පාදනය කරලා මිල කරලා ප්‍රචාරණය කරලා බෙදහැරීම මගින් අලෙවි කිරීම. ඒ කියන්නේ මොකද්ද? ඉලක්ක අලෙවිකරණය. ටාගට් මාකටිං. ඉලක්ක අලෙවිකරණය. ඉලක්ක අලෙවිකරණය. ඉලක්ක අලෙවිකරණය. රූප ඉලක්කම් දෙක. මහා පරිමාණ ව්‍යාපාරිකින් අත්හරින වෙළඳපොළ කොටස් හඳුනාගෙන ඒවාට භාණ්ඩ ආසේව අලෙවි කිරීම. දැන් මහා පරිමාණ ව්‍යාපාරිකෝ සමහරට සාපේක්ෂව Tamanට අවාසිදායක කුඩා වෙළඳපොළ කොටස් නැත්නම් ඈත ප්‍රදේශවල දුෂ්කර ප්‍රදේශවල පාරිභෝගිකයන් භාණ්ඩ අලෙවි කරන්න උත්සාහ කරන්නේ. ඒගොල්ලෝ අත්හරිනවා. අපි ඒකට කියනවා නීෂ් මාකට් කියලා. අන්නේ අත්හල වෙළඳපොළ කොටස් හඳුනාගෙන යම් තරඟකාරී ව්‍යාපාරිකයෙක් භාණ්ඩ ආසේව අලෙවි කරනවා. එතකොට එයාට ලොකු තරඟයකුත් නැහැ. මහා පරිමාණයකින් පීඩනයකුත් ඇති වෙන්නේ නැහැ. මොකද ඒකට කියන්නේ? නීෂ් මාකටිං. ඒකට සිංහල වචනයක් අපි ආසන්න වශයෙන් ගමු හුදකලා අලෙවිකරණය කියලා. වෙනත් සිංහල වචනයකුත් එන්න පුළුවන්.
ඉතින් ටර්ම් එක මතක තියාගන්න. තේරුණානේ? රෝම ඉලක්කම් 2 හුදකලා අලෙවිකරණය. හුදකලා අලෙවිකරණය. niche market. niche marketing. රෝම ඉලක්කම් 3. එක් භාණ්ඩයක් සමස්ත වෙළඳපොළ ඉලක්ක කර මහා පරිමාණයෙන් ප්‍රවර්ධනය කළ අලෙවි කිරීම. සමස්ත වෙළඳපොළටම එක භාණ්ඩයක් හදලා මහා පරිමාණයෙන් ප්‍රවර්ධනය කළ අලෙවි කරනවා නම් මොකක්ද ඒකට කියන්නේ? මාස් මාකටිං. සමස්ත අලෙවිකරණය. සමස්ත අලෙවිකරණය. සමස්ත අලෙවිකරණය. 4. සමාජ යහපැවැත්ම ඉලක්ක කර අලෙවිකරණ කටයුතු දියත් කිරීම. සමාජයේ යහපැවැත්ම සමාජයට වඩා හොඳ තත්ත්වයක් සුභවාදී තත්ත්වයක් උදා වන ආකාරයෙන් අලෙවිකරණය දියත් කරනවා. මොකද ඒකට කියන්නේ? සමාජීය අලෙවිකරණය. සමාජීය අලෙවිකරණය. සමාජීය අලෙවිකරණය. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. අවසන් ප්‍රශ්නේ වශයෙන් නැත්තම් අවසන් ආදර්ශ ප්‍රශ්නය. සමාජීය අලෙවිකරණය අරමුණු කරගත් අලෙවිකරුවන් විසින් ඉටු කළ යුතු ප්‍රධාන වගකීම් 4ක්. දැන් සමාජයේ යහපැවැත්ම සලකලානේ මේ අලෙවිකරණ කටයුතු දියත් කරන්නේ. සමාජයේ යහපැවැත්ම ඉෂ්ට වන ආකාරයෙන් අලෙවිකරණ කටයුතු දියත් කරොත් අපි ඒකට කියනවා සමාජීය අලෙවිකරණය කියලා. එහෙම සමාජීය අලෙවිකරණයක යෙදෙන අලෙවිකරුවන් අතින් ඉටු විය යුතු වගකීම් තියෙනවා. නිකම්ම නාමිකව හරියන්නේ නැහැ නේ. මම සමාජීය අලෙවිකරණය දෙන්නෙක් කියලා හරියන්නේ නැහැ. ඒක ඔප්පු වෙන්න එපා. මොනවද වගකීම්? එකක් තමයි සම්පත් පිරිමැසුම් දායක ලෙස භාවිතා කිරීම. ඒ කියන්නේ සම්පත් නාස්ති නොකර පිරිමැසුම් ලෙස භාවිතා කිරීමෙන් අනාගත පරපුරට අවශ්‍ය සම්පත් ඉතිරි කර දීමට දායක වෙනවා. අන්න සමාජීය යහපැවැත්ම වෙනුවෙන් වැඩ කරනවා. තේරුණාද? එහෙනම් පළවෙනි එක ලියන්න පුළුවන් සම්පත් පිරිමැසුම් දායක ලෙස. පිරිමැසුම් දායක ලෙස භාවිතා කර අනාගතය සඳහා සම්පත් ඉතිරි කිරීම අනිවාර්යෙන් වෙන්න ඕනේ. දෙවැනි එක සමාජ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. සමාජීය අලෙවිකරණය දෙන කෙනෙක් අනිවාර්යයෙන්ම සමාජ ආරක්ෂාව සහතික කරන්න ඕනේ. සමාජයට හානියක් වෙන්න ඉඩ දෙන ආකාරයෙන් කිසිදු ව්‍යාපාර කටයුත්තක නියුක්ත වෙන්නේ නැහැ. එහෙනම් සමාජ ආරක්ෂාව තහවුරු කිරීමට හැම විටම ක්‍රියා කිරීම. ඊළඟට පරිසර හිතකාමී වෙන්නත් ඕනේ. පරිසරයට කිසිදු හානියක් වෙන්න බෑ නේ. එහෙනම් පරිසර හිතකාමී ලෙස ක්‍රියා කිරීම. මොකද පරිසරයට හානියක් කරනවා පරිසර දූෂණය කරනවා කියන්නේ සමාජය ගැන හිතන්නේ නැහැ. සමාජීය අලෙවිකරණයක් වෙන්නේ නැහැ එතකොට. ඊට පස්සේ 4 වෙනි එක දැන් පරිසරය තුළ තියෙනවා සම්පත්. ඒ සම්පත් වර්ධනයට දායක වෙන්න ඕනේ. අපි හිතමු ගස් කොළන් කපනවා කියලා මේ ව්‍යාපාරිකයා අපි හිතමු ගෘහ භාණ්ඩ නිෂ්පාදකයෙක් කියලා ගස් කොළන් වවන්න කපන ප්‍රමාණයෙන් කීප ගුණයක්. සමහරට එයා ගස් කොළන් කපන්නේ නැහැ. ඒක කරන්නේ ගෘහ භාණ්ඩ නිෂ්පාදකයෝ. නමුත් මෙයා සමස්ත සමාජය ගැන හිතලා තේරුණාද? මෙයා වෙනම පැල රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් කරනවා. අන්න සමාජ වගකීම්. අලෙවිකරණය. තේරුණාද? ඒ වගේ ලියන්න පුළුවන් ස්වාභාවික සම්පත් වර්ධනයට දායක වීම.
වීම. ඔය වගේ සමාජ වගකීමෙන් කටයුතු කරන සෑම අලෙවිකරුවෙක්ම සමාජ යහපත වෙනුවෙන් වැඩ කිරීමේ ප්‍රවණතාවක් අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. අද අපි මේ නිමා කරන්නේ අලෙවි කළමනාකරණය කියන වැදගත්ම නැත්තම් වටිනාම මාතෘකාවට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ අවස්ථාවයි. ඔබ දිගින් දිගටම මේ DP Education පාඨමාලාවේ පාඩම් පරිශීලනය කරනවා නම් කරන ඉන්නවා සෑහෙන පිරිසක් ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නවා අපි අදාළ පාඩම අංග සම්පූර්ණයෙන් සියලුම පරිච්ඡේද එකක්වත් මගහරින්න නැතුව අංග සම්පූර්ණව සාකච්ඡා කරලා එතන නොනවති 2000 වසරේ සිට 2018 දක්වා විභාගවලට යොමු වෙච්ච අනාගතයට වැදගත් වෙන. ඒ කියන්නේ යල්පයිනේ වයින් කරන්නේ අනාගතයට වැදගත් වෙන සියලුම විභාග ප්‍රශ්න සාකච්ඡා කළා. පළවෙනි සහ දෙවන ප්‍රශ්න පත්‍ර දෙකටම අදාළව. ඊට අමතරව අපි ඒ පළවෙනි සහ දෙවන ප්‍රශ්න පත්‍ර දෙකටම අදාළව 2022-23 වැනි ඉදිරි වර්ෂවලදී පේපර් එකට යොමු වෙන්න පුළුවන් අනුමාන ප්‍රශ්න ගණනාවකුත් සාකච්ඡා කළා. එහිදී අපි ප්‍රශ්නවලට ප්‍රවේශ වන ආකාරය, ප්‍රශ්නේ තේරුම් ගන්න ආකාරය, ප්‍රශ්නේ විනිවිද භාවයෙන් යුතුව දකින ආකාරය, ඒකට අවශ්‍ය පිළිතුරු ගොනු කරගන්න ආකාරය, පිළිතුරු ධාරිතාවය, ලකුණු ලැබෙන ආකාරය සහ ඒ සමහර ප්‍රශ්න තුලින් අනාගතයේදී ඒ ප්‍රශ්නේ වෙනස් ආකාරයෙන් යොමු වෙන්න පුළුවන් ආකාරය නැත්නම් ප්‍රශ්න ප්‍රතිනිර්මාණය කිරීම කියන ව්‍යායාම. මතකයිනේ අපි වැදගත්ම කාර්යභාරයක් ඉෂ්ට කරා. දැන් ඔබට දැනෙනවා ඇති අලෙවි කළමනාකරණය සම්බන්ධයෙන් විභාගයට කිසිදු බිහිතිකාවකින් තොරව සැහැල්ලුවෙන් නිදහසේ පිළිතුරු ලියන්න ඔබට දැන් ශක්තිය තියෙනවා. එම ශක්තිය ලැබිලා තියෙනවා කියලා මට 200%ක්ම විශ්වාසය ඔබට 100%ක් විශ්වාසය ඇති. තේරුණාද? දැන් මගේ කාර්ය මම කළා. ඔබේ කාර්යය තියෙන්නේ විභාගෙදී ඊටාම ඕනෑකමින් කැපවීමෙන් සැහැල්ලුවෙන් කැමැත්තෙන් ආසාවෙන් පිළිතුරු ලියලා ගන්න පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණය ගන්න එක ඔබේ අතේ දැන් තියෙනවා. පැහැදිලිනේ? අපි තවත් අලුත් මාතෘකාවකින් ඉදිරි පාඩමකදී හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.